තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි අපේ සදහම් හමුව ආරම්භ කරනවා නියමිත වේලාවට. අන්තර්ජාලයේ හරහා ලෝකේ පුරා විචරී සිටින අපේ කල්යාණ මිත්‍ර පිරිස එකතු වී පවත්වන අපේ සදහම් හමුව. පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අපි හැම දිනාගේම ධර්ම අවබෝධය පිණිස අපි මේ විවේකීව නිවෙස්වල ගත කරන කාලය නිසා දිනපතාම දහම් හමුවක් ධර්ම සාකච්ඡාවක් අපි පවත්වාගෙන යනවා. ලංකාවේ වෙලාවෙන් උදෑසන 6 සිට. ඉතින් ලංකාව තුල ඉන්නේ නැත්තොත් විදේශ වල ඉන්නේ නැත්තොත් සියලු දෙනාම මේ කාර්යය සඳහා සම්බන්ධ වෙනවා. අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේක එකතු වෙලා සිටින්නේ. අපි ධම්ම හමු පවත්වන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ ඇයි කියන කාරණේ අපි හැමෝම දන්නවා. මූලික පරමාර්ථ දෙකක් ඉෂ්ට කරගන්න මේ තුලින් හැකියාව ලැබෙනවා. එකක් අපේ මේ ලෞකික ජීවිතය. ලෞකික ජීවිතය කියන්නේ මරණය දක්වා කාලය තුල අපි මිනිස්සෙක් හැටියට මනුෂ්‍ය ජීවිතේ පවත්වාගෙන යාම සඳහා කරන කියන කටයුතු. ඒ වගේම පෞද්ගලික ජීවිතේ විතරක් නෙමෙයි සමාජ ජීවිතයකුත් අපිට තිබෙනවා. ඒ සමාජ ජීවිතයේ පෞද්ගලික ජීවිතයේ වෘත්තීය ජීවිතයේ මේවා තුල යහපත් විදිහට නිවැරදිව කටයුතු කරන්න ඒ ලෞකිකත්වයන් තුල කිසියම් සාර්ථකත්වයක් ඇති කරගන්නට අපිට මේ ධර්ම මාර්ගය දහමෙන් ලැබෙන එළිය ආලෝකය මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. ඒ ලෞකිකත්වයේ ඉක්මවා ගිය ලෝකෝත්තරත්වයක් අපේ දහමේ උගන්වනවා. ඒ ලෞකිකත්වය විනිවිද දැකලා එහි යථා ස්වභාවය අවබෝධ කරගෙන අර ලෞකිකත්වයට ඇලෙන ගැටෙන්න මුලා වෙන ගතිය ඒක ඉක්මවලා යන ස්වභාවයයි මේ ලෝකෝත්තර කියලා කියන්නේ. ඒකට අපි අධ්‍යාත්මික දියුණුව කියලාත් කියනවා. ඉතින් ඒ විදිහට ඒ ලෝකෝත්තරත්වයේ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම එහෙම නැත්නම් අධ්‍යාත්මික දියුණුව සඳහා අවශ්‍ය මඟ පෙන්වීමත් මේ තථාගත ධර්මයේ තිබෙනවා. ඉතින් ඒ ඉලක්කය සපුරාගත යුතුමයි. එසේ නොමැතිව අර ලෞකිකත්වයේ කොයිතරම් ඉහළ මට්ටමකින් පවත්වාගෙන ගියත් පුද්ගලයාගේ ਸਰව සම්පූර්ණත්වයක් අපේක්ෂා කරන්න බෑ. මොකද ලෞකිකත්වයේ ඉහළට එන්න ඒවා පිළිබඳව ඇති වෙන ඇලීම්, ගැටීම්, මුලාවීම් වැඩි වෙනවා. ඒක වළක්වන්න තමයි ලෞකිකත්වයේ ඉක්මවා යාමක් ලෝකෝත්තරත්වයක් බුදුදහමේ පෙන්눔 පෙන්වන්නේ. ඉතින් අපිට මේ අංශ දෙක සඳහාම මේ තථාගත ධහම උපකාරී වෙනවා. ඉතින් ඒ උභයාර්ථ සංසිද්ධිය කියලා මේක වෙනත් තැන්වල සඳහන් වෙනවා. දෙආකාර අභිවෘද්ධියක් සලකගෙන තමයි මේ දහම් හමුව ධර්මය
සාකච්ඡා කිරීම, දහම් පොතපත කියවීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම අප සිද්ධ කරයි. හොඳයි, ඔය අපේ ධර්ම සාකච්ඡා කිරීම පිළිබඳව කෙටි අදහසක් මා ඉදිරිපත් කළේ. එතකොට අපි ධර්ම සාකච්ඡා පවත්වන්නේ දහම් මාතෘකා තියාගෙන ඒ විශේෂයෙන් තථාගත ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මාතෘකා කරගෙන තමයි අපි දහම් සාකච්ඡා පවත්වන්නේ. මේ වන විට අපේ පිරිස විසින් ඉදිරිපත් කරපු මාතෘකා තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. යනුව විදර්ශනා කියන මාතෘකාවයි යන්නේ. විපස්සනා, විදර්ශනා, විදසුන්, සමනුපස්සනා, පච්චවෙක්කනා, යථා භූත ඥාන දර්ශන, මේ ආදී පර්යාය පද නැත්නම් සමාන පද ගොඩක් මේ විදර්ශනා කියන වචනෙට යෙදිලා තියෙනවා. ඉතින් ඒ කවර වචනයකින් අදහස් කර කිව්වත්, කවර වචනයක් යෙදුනත් ඒ තැන එයින් අදහස් කරන්නේ සමාන කාරණයක්. ඒ කියන්නේ අපි යමක යථා ස්වභාවය අවබෝධ කර ගැනීම, නිසි දැක්ම, නිවැරදි දැක්ම, ඇතිතතු වටහා ගැනීම කියන එකයි. ඉතින් ඒ යථා ස්වභාවය කුමක යථා ස්වභාවයද අප අවබෝධ කරගත යුත්තේ කියන ප්‍රශ්නේ මතු කරපුවාම ඒ අවබෝධ කර ගැනීමට අදාළ වන්නා වූ විෂයපතය අපි කොටස් දෙකකින් හඳුනාගත්තා, අවබෝධ කරගත්තා, තේරුම් ගත්තා. එක කොටසක් වෙන්නේ විශ්ව ආචාර ධර්ම පද්ධතිය. ඒක බුදුදහමේ සීල කියලා හඳුන්වා දීලා තිබෙනවා. ඒකත් කොටස් දෙකකින් අවබෝධ කරගත්තා. සාපේක්ෂ ආචාර ධර්ම සහ නිරපේක්ෂ ආචාර ධර්ම නැත්නම් විශ්වාචාර ධර්ම වශයෙන්. ඒක අවබෝධ කර ගැනීමත් කෙනෙකුට ලේසි පහසු කටයුත්තක් නෙමෙයි, දුෂ්කර කාර්යයක්. ඒක බොහොම පැහැදිලිව අපේ ධර්මයේ පෙන්වා දීලා තිබෙනවා. නමුත් මනුෂ්‍යයන්ට ඒක අවබෝධ කර ගැනීම පහසු නැහැ, දුෂ්කර නැහැ. මොකද යම් චර්යාවන් පිළිබඳ මතිමතාන්තර විශ්වාසවල පිළිගැනීම් වල එල්බගෙන සිටිනකොට Taman අනුගමනය කරන චර්යාව වඩා නිවැරදි, වඩා හරි කියලා පිළිගන්නවා. ඒක ආදානග්‍රාහීව ගන්න ගතියක් තිබෙනවා. ඒකට බුදුදහම කියන්නේ සීලබ්බත පරාමාස කියලා. යම් චර්යාවන්, යම් හැසිරීම් රටා, වතපිළිවෙත, මේවා දැඩිව ගන්න. ඒවයි අර විශ්ව සාධාරණ ගතිය සලකන්නේ නැතුව, ඒවා හරිද වැරදිද කියන එක ඊතරම්ම සැලකිල්ලට ගන්නේ නැතුව, ඒවා දැඩි ලෙස උපාදාන කරගන්න. අපි එවැනි උදාහරණයක් ඊයේ සාකච්ඡා කරා. මේ ආගම් විසින් උගන්වනු ලබන්නා වූ යම් ආගමික වෘත, ඒවයි මිනිස්සු දැඩි ලෙස එල්බ ගන්න. ඒ වෘතය හරිද වැරදිද, ඒක කොච්චර ඵලදායීද, ඇයි ඒක කරන්නේ, ඒක කළ යුතුයද කියලා එහෙම විමසීමක් කරන්න තරම් විමසුම් බුද්ධියක්, ඥානයක් නැහැ. ඒවයි දැඩිව එල්බ ගන්න. සීලබ්බත පරාමාස කියලා අපේ ධර්මයේ උගන්වන්නේ ඒක. ඉතින් හරි අමාරුයි එවැනි තත්ත්වයන් යටතේ මේ විශ්ව සාධාරණ ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වලා දෙන්න. ඒක තේරුම් කරලා දෙන්න අමාරුයි. ඒක එක පැත්තක් යම් ආගම්
සහ සංස්කෘතියනොත් එහෙමයි. දැන් සමහර සංස්කෘතීන් දැන් මේ කාලය මේ අප්‍රේල් මාසේ අපේ රටේ තියෙන එක්තරා සංස්කෘතික වැඩක්. ඒකට ඉතින් සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා තමයි කියන්නේ. ඒක මේ සංස්කෘතික උත්සවයක් වගේ දෙයක් පාරම්පරිකව පැවතෙන. ඒකේ කරන ඇතැම් දේවල් 99% විතරම කිසිම අර්ථයක් නැති අර්ථ ශූන්‍ය වැඩ කෙරෙන්නේ දැන්. එතකොට ඒවා අර්ථ ශූන්‍යයි කියලා තේරුම් කරන්නත් හරි අමාරුයි. ඒවා කරන්නම ඕන කියලා හිතාගෙන ඉන්නේ. නමුත් ඒවා කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. නමුත් මේ සංස්කෘතික ඒ මත ඒ චාරිත්‍ර ඒ දේවල් පාරම්පරිකව කෙරිලා පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් ඒවා පිළිබඳ විමසුම් නුවණ යොදන්නේ නැහැ. ඒ වයින් වෙන යහපත අයහපතක් තියනවද ප්‍රයෝජනයක් තියනවද කියලා එහෙම හිතන්නේ නැහැ. නමුත් ඒවා එහෙමම කරනවා. ඒවා හුඟක් වෙලාවට අර්ථ ශූන්‍යයි. දැන් කොච්චර අපිට ඇඳුම් තිබුණත් මේ අලුත් අවුරුද්දට අලුතෙන් ඇඳුමක් ගේන්න ඕන කියලා. දැන් ඇඳුම් තියෙනවා. ඇඳුම් නැතුව නෙමෙයි. සාමාන්‍යයෙන් බුදුදහමට අනුව නම් ඇඳුමක් ගන්න ඒ ඇඳුම පාවිච්චි කරන්න බැරුවම ගියයින් පස්සේ තමයි. එහෙම නැතුව අලුතෙන් ඇඳුමක් ගන්නෙ නැහැ. දැන් අපේ පැවිදි සම්ප්‍රදායේ අලුතෙන් සිවුරක් පාවිච්චියට ගන්නකොට ගොඩක් නීති රීති තියෙනවා. පරණ ඇඳුම පරණ චීවරේ ඒක නිසි ක්‍රමයට බැහැර කරන්න ඕන. බැහැර කරලා ඒක අනිත් එක ඒක බැහැර කරන්න බෑ. ඒක හරියටම පාවිච්චියෙන් ඇත්ත වශයෙන්ම පාවිච්චි කරන්න බැරි මට්ටමට එනකන් ඒක පාවිතකන් අලුත් සිවුරක් භාවිතයට ගන්න බෑ. ඉතින් පරණ එක භාවිතයෙන් ඉවත් කිරීමට කියන පච්චුද්ධරණය කියලා. අලුත් එක භාවිතයට ගැනීම අදිෂ්ඨාන කියලා කියනවා. දැන් අලුත් එක භාවිතයට ගත්තත් ඒක හරි පරිස්සමෙන් භාවිත කරන්න ඕන. දැන් අලුත් සිවුරක් භාවිතයට ගත්තම ඒක දැන් කල්පැවැත්ම සැලකිල්ලට අරගෙන ඒක බොහොම පරිස්සමෙන් ඒකට හානියක් නොවන විදිහට ඒක භාවිත කරන්න. මේක මේ ලෝභකම එහෙම දෙයක් නෙවෙයි. අපේ විනය. එතකොට ඇඳුම් තියාගෙන අලුත් ඇඳුම් ගන්න බෑ අපේ බෞද්ධ සම්ප්‍රදායේ හැටියට. අර පරණ අපි භාවිත කරන අපි දැනට පාවිච්චි කරන ඇඳුම 100%ක්ම භාවිතා කිරීමට නොහැකි තත්වයටපත් වුණා. අනික ඒක තවත් දෙයකටත් යොදනවා. එතනින් එහාට අඳින්න බැරි වුණාට වෙනත් දේවල් වලටත් යොදනවා. එතකොටයි අලුතෙන් එකක් ගන්න. ඒක දැන් භාවිතා කරන්න බෑ ඇඳුමක් විදිහට. නමුත් නැවත භාවිතා දැන් ඇඳුමක් අපේ සිවුරු ක්‍රමේ අපි පඳු ගහලා මහලා ඉරෙන තැන මහලා පාට අඩු වුණොත් නැවත පාට පොවලා එහෙම කරලා නැවත ඒක භාවිතා කරනවා. මේ විදිහේ සංස්කෘතික චාරිත්‍ර ඊටාම හානිකරයි. අපේ දහමට අනුව බලපුවාම ඒක සම්පූර්ණ වැරදි දෙයක්. දැන් ගෙදර වළං තියෙනවා. ගෙදර උයන්න වළං තියෙන ඒ උනාට වළං අරන් එනවා. ඉතින් වළං ගොඩ ගහන. ඉතින් වළඳක් අපි ගේන්නේ ඒ වළඳ උයන්න බැරි මට්ටමට ඉවත් කරන්න සිද්ධ වුණොත් තමයි. ওই වගේ දේවල් බලන්න. අර්ථ ශූන්‍යයි. සම්පත් නාස්ති කරන වැඩ. ඊළඟට මේවයි කරන ඇතැම් දේවල් හරියට ආහාර පාන නාස්ති කිරීම, මුදල් නාස්ති කිරීම, කාලය නාස්ති කිරීම මේ තුල සිද්ධ වෙන්නේ. මෙවැනි ආගමික භාවිතාවන් තුල
එතකොට ওই විදිහට ආගම් දර්ශන විසින් යම් යම් සංස්කෘතික කාරණා විසින් මිනිස්යාට හඳුන්වා දෙන්නා වූ යම් යම් චර්යාවන් තියෙනවා. සීල වෘත ආදී දේවල් තියෙනවා. ඉතින් ඒවා මිනිස්සු ආදානග්‍රාහීව ගන්නවා, දැඩිව ගන්නවා. ඒවයේ මේ යථා ස්වභාවයේ ඇත්ත తත්වයේ ඒවයි හරය ප්‍රයෝජනීය ප්‍රතිඵලය කියන කාරණේ තරම්ම සැලකිල්ලට ගන්නේ නැතුව. එතකොට ඒ වගේ තත්වයක් යටතේ මේ බුදුදහමේ කියන අර විදර්ශනාවට අදාළ පළවෙනි විශේෂපතේ පළවෙනි කොටස ඒ කියන්නේ ආචාර ධර්ම කියන ඒවා හඳුන්වා දෙන්න ටිකක් දුෂ්කරයි. ওই වගේ ගැටලු තියෙනවා. ඕක දැන් අපි හුඟක් තේරුම් ගන්න ඕන කාරණයක්. ඒ ආචාර ධර්ම හඳුන්වා දීම ඒ අනුව ටිකක් අමාරුයි දුෂ්කරයි. මොකද අර තම තමන්ගේ ආගම් විසින් හඳුන්වා දීලා තියෙන යම් යම් සිරිත් විරිත් චර්යාවන් වල දැඩිව එල්බගෙන ඉන්නවා. ඒ ආගමික විශ්වාස ආදී දේවල් මත පදනම් වෙලා. එහෙම නැත්නම් සංස්කෘතික කාරණා හැමෝටම තියෙනවා යම් යම් සංස්කෘතියක්, කල්චර් එකක්. ඒ ජන වර්ග ඒ රටවල් විසින් සම්ප්‍රදායිකව පවත්වාගෙන ආපු යම් යම් දේවල් තියෙනවා. ඉතින් ඒවා කරනවා. ඒක නිසා අර ආචාර ධර්ම, විශ්ව ආචාර ධර්ම හඳුන්වා දෙන්න සමහර අයට හරි අමාරුයි. සමහර සංස්කෘතික සිරිත් විරිත් ඊටාම හානිකරයි. සමහර ආගමික චර්යාවන් ඊටාම හානිකරයි. කොච්චර හානිකර වුණත් දැඩිව ඒක එල්බගෙන ඒවා කරගෙන යනවා. ඉතින් ඒක නිසා මේ විදර්ශනාවේ පළවෙනි කොටස අපි බෞද්ධත්ව හැටියට මේක අපිට තේරෙනවා කියලා අපි කියනවා, අපිට වැටහෙනවා කියලා කියනවා. බෞද්ධත්වංගේ ජීවිත ගත්තත් මේ ලක්ෂණය හුඟක් වෙලාවට පේන්න තියෙනවා. මේ පළමු කොටස ගැඹුරින් දැකලා නැහැ. යම්කිසි චර්යාවක යෙදෙනකොට, යම්කිසි ක්‍රියාවක යෙදෙනකොට මේක කොච්චර අර්ථාන්විතද, මේක කොයිතරම් ඵලදායීද, ප්‍රයෝජනවත්ද කියලා ඒක ගැන එහෙම විමසීමක් කරන්නේ නැහැ. සම්ප්‍රදායිකව කරගෙන ආපුවානේ මේවා. ඉතින් අපිත් කරන්න ඕන කියලා ඒ විදිහට කරන සිරිතක් තියෙනවා. ඉතින් ඔය වගේ ගැටලු තියෙනවා මේවයි. ඉතින් අපි මේ කාරණේ තේරුම් ගන්න ඕන. ඊළඟට තවත් ඔතෙන්දී බාධාකාරී හේතුවක් තියෙනවා. මේ විශ්වාචාර ධර්ම පද්ධතියකට මිනිස්සයා ගන්න බැරි. ඒ තමයි ඉන්ද්‍රිය පිනවීමේ කැමැත්ත. දැන් ඉන්ද්‍රිය පිනවීමේ කැමැත්තට ගියාම ආචාර ධර්ම නොසලකා ඉන්ද්‍රිය පිනවන පැත්තට යනවා. එතකොට ඉන්ද්‍රිය පිනවීමට ලොල්ලුණු එක්කෙනා අර විශ්වාචාර ධර්මයේ පිළිගන්න සූදානම් නැහැ. මොකද ඒ ඉන්ද්‍රිය පිනවීමේ කාර්යයට ඒකෙන් බාධාවක් වෙනවා නම් ඒ ආචාර ධර්මයේ පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ, කැමති නැහැ. ඒක තව කාරණයක්. ඔය වගේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන මේ විශ්ව ආචාර ධර්ම පද්ධතිය තේරුම් ගැනීමත්, ඊට අනුගත වීමත්, ඒක පිළිගැනීමත්, ඒකට අනුගත වීමත් කියන එක අපි හිතන තරම් පහසු කාර්යයක් නෙවෙයි. සරල චර්යාවකට පවා මිනිස්සෙක් ගන්න අමාරුයි. දැන් මේ දවස්වල අපේ රටේ අපි මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙනවා. මේ ඇඳිරි නීතිය පවා දාලා මේ උත්සාහ කරනවා එක්තරා චර්යාවකට මිනිස්සයා එක්තරා චර්යාවක තියාගන්න කෙටි කාලීනව. ඒක নিরপেক্ষ ආචාර ධර්මයක් නෙවෙයි. ඒක සාපේක්ෂ ආචාර ධර්මයක්. මේ මතුවලා තියෙන වටපිටාව සමහන් වෙනකන් මිනිස්සු සමීප නොවී තියන්න, ගෙවල් දොරවල් වලට සීමා කරලා තියන්න, ශාරීරික ස්පර්ශය දුරස් කරලා තියන්න, එවැනි සාපේක්ෂ චර්යාවකට මේ උත්සාහ කරමින් ඉන්නවා.
නමුත් පුදුම විදිහට ඒක කරන්න බැරි වෙලා තියෙන දිනපතා ඇඳරි නීති කඩ කිරීමේ මේ වරදට සමහර දවස්වල 1000කට එහා අත්අඩංගුවට අරන් තියෙනවා. දිනපතා ගත්තොත් 500ට වැඩිය හැමදාම අත්අඩංගුවට ගන්නවා මේ සාපේක්ෂ ආචාර ධර්මයේ කඩ කිරීම පිළිබඳ. ඒ මොකද අර තමන්ගේ අර පුරුදු චර්යාව එහෙම නැත්නම් තමන්ගේ අර ඉන්ද්‍රිය පිනවීමේ කැමැත්ත ඒකට බර වෙනවා. ඒකට බර වෙලා ඉන්නකොට අර ආචාර ධර්මයේ තියෙන ප්‍රයෝජනීය වටිනාකම ඒක සැලකිල්ලට ගන්නෙ නැහැ. ඉතින් මෙන්න මේක මේ අපි දැන් කතා කරන්නේ විදර්ශනාව ගැන. විදර්ශනාවේ පළමු කොටස මම මේ හැමදාම වගේ මේක නැවත නැවත මතක් කරන්නේ. ඒතර පළමු කොටසට අයිති වෙන්නේ නිතරම සාපේක්ෂ ආචාර ධර්ම සහ විශ්වාචාර ධර්ම. ඒක අවබෝධ කර ගැනීම, ඒක පිළිගැනීම සහ ඒකට අනුගත වීම. ඉතින් ඔය ආචාර ධර්මීය කොටස තේරුම් කරලා දෙන්න, ඒක පිළිගන්න, ඒකට අනුගත වෙන්න මනුස්සයාට සෑහෙන අමාරුයි. මම ඔය පෙන්නලා දුන්නේ ඒකට බාධා කරන කාරණා තුනක්. එකක් ආගමික මතිමතාන්තර විශ්වාස පිළිගැනීම. දෙක සංස්කෘතික කාරණා. මම ඒවට උදාහරණ කිව්වා. තුන ඉන්ද්‍රිය පිනවීමේ ලොල්කම කැමැත්ත. මේවා බුදු පියාණන් වහන්සේ පෙන්වා දීපු කාරණා මම මේ විтин විට මතක් කරන්නේ. ඉතින් ඕවට ඇබ්බැහි වුණාම, ඕවට ලොල් වුණාම, ඒවට රුචි වුණාම, මනාප වුණාම අර සාපේක්ෂ ආචාර ධර්මයක්වත් ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. විශ්වාචාර ධර්ම කෙසේ වෙත මේ ඒ අවස්ථාවට ඒ කාර්යයට අදාළව පනවන්නා වූ, පෙන්වා දෙන්නා වූ මේ ආචාර ධර්ම ටිකවත් පිළිගන්න, ඒක තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න, ඊට අනුගත වෙන්න මනුස්සයාට අපහසු වෙනවා. ඉතින් එතනින් පැන නගින දුක්ඛයක් තියෙනවා. තමන් ගැටලුවට අපහසුවටපත් වෙනවා. අනික අයහපතට ගැටලුවටපත් වෙනවා. තමන් අනුන් ඇතුළු බොහෝ දෙනෙක් එයින් ගැටලුවට අපහසුවටපත් වෙනවා. දැන් ඒක අපේ රටේ වෙලා තියෙනවා. මේ කාලය තුල මේ සාපේක්ෂ ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීලා තියෙනවා මේ ගැටලුවෙන් මිදෙන්න. නමුත් ඒ ආචාර ධර්ම පද්ධතියට වැඩි බහුතරයක් එකඟව කටයුතු කරනවා. නමුත් සුළුතරයක් මිනිස්සුયો ඒකට අනුගතව කටයුතු කරන්නේ නැති ස්වභාවය පේනවා. ඉතින් ඒ අනුව දැන් අපේ රටෙත් මේ වෛරස් ප්‍රශ්නේ ලංකාවේ සමාජයට ගිහිල්ලා තියෙනවා දැන්. දැන් සාමාන්‍ය මහ ජනතාව තුලින් රෝගීන් හමු වෙනවා. කලින් අපේ හමු වුණේ පිටරට වලින් ආපු අය සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පමණයි. නමුත් දැන් සාමාන්‍ය සමාජය තුලිනුත් හමු වෙනවා. ඒ හමු වෙන්නේ මේ ඇයි? ඒ හමු වෙන්නේ අර හේතුව නිසා. ඒ කියන්නේ ඒ සාපේක්ෂ ආචාර ධර්ම පද්ධතිය අවබෝධ කරගන්න නැත්නම් තේරුම් කරගන්න, ඒකට අනුගත වෙන්න නොහැකි වෙලා තියෙනවා. ඒකයි ස්වභාවය. හරිද? ඉතින් මම ওই කාරණේ පැහැදිලි කළේ අපි විදර්ශනාවට අයිති විෂයපතේ අපි ගැඹුරින් තේරුම් ගත යුතු දේ, නිවැරදිව තේරුම් ගත යුතු දේ, හරියට තේරුම් ගත යුතු දේ කුමක්ද කියන ප්‍රශ්නේදී ඒකට අදාළ දෙයක් තියෙනවා. ඒ අදාළ දේ අපි කොටස් දෙකකින් හඳුනගෙන තියෙන එකක් මේ ආචාර ධර්ම, සාපේක්ෂ ආචාර ධර්ම සහ විශ්වාචාර ධර්ම කොටස. අනික තමයි විශ්ව යථාර්ථය.
මේ සියලු දේ ලෝකේ පවතින සියලුම දේ බුදුරජාණන් වහන්සේ වචන දෙකකින් හැඳින්වුවා නාම රූප කියලා. නාම රූප. ඒ නාම රූපත් තේරෙන්නේ නැති නිසා නාම වෙන් කරලා පෙන්නුවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. රූප කොටස් කරලා විස්තර කරලා පෙන්නුවා. චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා. තව ටිකක් විස්තර කරලා පෙන්නුවා. නාම කියන්නේ මෙන්න මේ වගේ දේවල්, රූප කියන්නේ මේ වගේ දේවල් කියලා. ඊට පස්සේ ඒවා ඒ නාම රූප එකට ක්‍රියාත්මක වීම පෙන්නුවා සලායතන වශයෙන්. ඊට පස්සේ මේ සලායතන ක්‍රියාත්මක වීමත් එක්ක සිදුවන දේ පෙන්නුවා කන්ද වශයෙන්. ඉතින් ඔය දක්වා මේක විස්තර කරලා පෙන්නුවා විශ්ව යථාර්ථයට අයිති දේ. ඊට අයත් විශේෂපතේ. එතකොට විශ්ව යථාර්ථය පැහැදිලි කරනකොටම ඒක නිසා බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම ගන්නේ මේ පංචස්කන්ධ. ඉතින් අපි මේ කාරණේට අදාළ මුල්ම උද්ෘතය ඔබට මතකයි අපි ඒක ගත්තේ පේටකෝපදේශ කියන මේ ත්‍රිපිටක ග්‍රන්ථයෙන්. මේ විපස්සනාව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කිරීම සඳහා අපි උද්දෘත කරගත්තේ පාඩය. ඉතින් මේ පාඩේ මේ සමත සහ විපස්සනා කියන වචන පැහැදිලි කරගත්තා. අපි ඒ උද්දෘතය මේ ඇතුල් කරලා තියෙනවා. අපි 30 වෙනිදා අපි ඒක ඇතුල් කරලා තියෙන්නේ මේ අපේ සාකච්ඡාවට. ඉතින් එතෙන්දී මේ ඛණ්ඩ ධාතු ආයතන නාම රූප මේ දේවල් පිළිබඳ මේවයි යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. ඒක පෙන්වුවා. ඊළඟට හොඳ නරක පින පව ආදී වශයෙන් මේ ආචාර ධර්මීය අංශය කියන දෙක පෙන්වුවා. ඉතින් මම හිතනවා ආචාර ධර්මීය අංශය අපි හුඟක් දුරට කතා කළේ නැහැ. අපි හුඟක් කතා කරේ මේ ස්කන්ධ පංචස්කන්ධ පිළිබඳ අංශය තමයි. ඉතින් අපි ඊයේ වෙනකොට මේ පංචස්කන්ධ වලින් රූප වේදනා සංඥා කියන ස්කන්ධ තුනට අපි අවධානය යොමු කළා. ස්කන්ධ තුනක් පිළිබඳව අවධානය යොමු කළා. අද අපේ අවධානය ඊළඟ ස්කන්ධයට යොමු කරනවා. සංකාර ස්කන්ධය තේරුම් ගමු. එතකොට ඊළඟට ඒ සංකාර ස්කන්ධයේ යථා ස්වභාවය විපස්සනා විදර්ශනා සමනුපස්සනා පච්චවෙක්කනා කියන වචන වලින් අදහස් කරන්නේ ඕනම දෙයක යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. ඒ ධර්මතාවයේ සමුදය නිරෝධය නිරෝධගාමිනී පටිපදාව ආදී වශයෙන් ඔය විපස්සනා උගන්වනකොට බුදුරජාණන් වහන්සේ උගන්වන හුඟක් වෙලාවට චතුපරිවට්ටයක් උගන්වනවා. චතුපරිවට්ටයක්. ඇතැම් වෙලාවට ත්‍රිපරිවට්ටයක් උගන්වනවා. ওই විදිහට ওই පරිවට්ට කියලා කියුවේ යම් යම් දේවල් කියන්නේ විදර්ශනාව කරන විදිහ. යමක යථා ස්වභාවය අවබෝධ කරගන්න විදිහ. ඔය ත්‍රිපරිවට්ටේ නම් හුඟක් අයට මතකයි. ඒක ටිකක් ප්‍රසිද්ධයි. නමුත් චතුපරිවට්ටයක් උගන්වන එක ඉක්මවා ගිහිල්ලා. මේ චතුපරිවට්ටේදී උගන්වන්නේ මේ ධර්මතාවයේ සමුදය, ධර්මතාවයේ නිරෝධය සහ නිරෝධගාමිනී පටිපදාව කියලා. මේ චතුපරිවට්ටය ගන්නේ චතුරාර්ය සත්‍ය ක්‍රමයට. එතකොට ඔය උපාදාන පරිපවත්ත කියලා සූත්‍රයක් තියෙනවා. මේ කියවලා බලන්න පුළුවන් ඔය ඇත්තන්ට. සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ ඒ දීර්ඝ සූත්‍රයක් නෙමෙයි. කියවලා බලන්න පුළුවන්. උපාදාන පරිපවත්ත. ඉතින් ඒකෙදි මේ ස්කන්ධ පහේම චතුපරිවට්ටය දක්වනවා. මේ
අර සතර ආකාරයකින් ඒක අවබෝධ කරගන්න ආකාරය. සංයුත්ත නිකායේ කන්ද වර්ග පාළියේ ඇතුළත් වෙලා තියෙන්නේ උපාදාන පරිපවත්ත සූත්‍රය. ඉතින් හැම එකකම මේ ධර්මතා පහයි රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ හැම එකේම සමුදයත් නිරෝධයත් නිරෝධගාමිනී පටිපදාවත් කියන මේ චතුපරිවට්ට ක්‍රමය මේ සූත්‍රයේදී උගන්වනවා. කියවලා බලන්න පුළුවන්. ඒක මහා දීර්ඝ සූත්‍රයක් නෙවෙයි, කෙටි සූත්‍රයක්. එතකොට අපි අවධානය යොමු කරමු එතකොට සංඛාර ගැන. සංඛාර කියන වචනේත් පාලි භාෂාවේ යෙදෙන්නේ සංඛාර කියලා. සිංහලෙන් අපි භාවිත කරන්නේ සංස්කාර කියලා. එතකොට මොකද අපි සිංහලට හුඟක් ගන්නෙ සංස්කෘත වචනේ. සංස්කෘත වචනේ සංස්කාර. පාලි වචනේ සංඛාර. සංඛාර ලියනකොට සයන්න බිඳුව මහ ප්‍රාණ කයන්න ආදී වශයෙන් තමයි යොදන්නේ. අපි සංඛාර ලියනකොට සංස්කාර ලියනකොට ඊට වැඩිය වෙනස්. මේ සයන්නයි බිඳු ඔය විදිහට සංඛාර පාලි වචනේ සංස්කාර සංස්කෘත වචන. සමහර විට පාලි භාෂාවෙන් පුරාණ සිංහලේ පාලියට හුඟක් හුරුයි අපේ පුරාණ සිංහලේ. සංස්කාර සකර කියලාත් යෙදිලා තියෙනවා. සංස්කාර ධර්ම සකර දම් කියලා යෙදිලා තියෙනවා. එතකොට මේ වචන පටලවා ගන්න අවශ්‍ය නැහැ. අපි තේරුම් ගන්න ඕන කාරණේ. මොකද වර්තමාන ධර්මයේ පැහැදිලි කිරීම කරන ඇතැම් අය වචන පටලවාගෙන තියෙනවා. මේ දේශකයෝ භාෂා කීපයක යෙදලා තියෙන වචන පටලවාගෙන තියෙනවා. මේ භාෂාවේ මේ වචනේ මූලය කොහෙන්ද ආවේ මොන භාෂාවෙන්ද යෙදෙන්නේ කියලා දන්නෙත් නැතුව සමහර අයගේ එහෙම ලක්ෂණයක් තියෙනවා. ඒක නිසා සංස්කාර සංඛාර කියන වචන දෙකෙන්ම අදහස් කරන්නේ එකම දෙයක්. ඒකට සංඛාර කියන්නේ මොනවද? දැන් අපි මේ පංචස්කන්ධ පැහැදිලි කරන සූත්‍රයකුත් තියෙනවා. කන්ද සූත්‍රය. ඒකත් ඇතුළත් වන්නේ මේ අර මං කියපු සංයුත්ත නිකායේ කන්ද වර්ගයටම. ඒකත් ඔය ඇත්තන්ට කියවලා බලන්න පුළුවන්. මේවා පොඩි සූත්‍ර. මහා ලොකු ඒවා නෙවෙයි. මේ කන්ද සූත්‍ර කීපයක් තියෙනවා ත්‍රිපිටකයේ. එයින් මේ පංචස්කන්ධ පැහැදිලි කරන සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායේ මහා වර්ගයට අයිති වෙන්නේ. එහි මේ හැම ස්කන්ධයක්ම මේ පැහැදිලි කරන ස්කන්ධ පැහැදිලි කරන අවස්ථාව. ඉතින් ඒක මේ කියව ගන්න පුළුවන් සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ ඇතුළත් වෙන. ඉතින් එහිදී මේ සංඛාර පැහැදිලි කරන ආකාරයක් තියෙනවා. මොනවාද සංඛාර කියන්නේ කියලා. කතමාච බික්කවේ සංඛාරා මොනවාද සංඛාර කියන්නේ? සංඛාර පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ මෙහිමයි. චෛමේ බික්කවේ චේතනාකාය. මේ ශ්‍රාවකයනි මේ චේතනා මේ උපාදාන පරිපවත්ත සූත්‍රයේම ඒක තියෙනවා. වෙනත් සූත්‍රයක් නොබැලුවට
කතමේච භික්කවේ සංඛාරා. සංඛාර යනු මොනවාද? චෛමේ භික්කවේ චේතනා කාය රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. ඉමේ උච්චන්ති භික්කවේ සංඛාරා. ඒතර සංඛාර කියන්නේ චේතනාවලට. සංඛාර කියන්නේ චේතනාවලට. ඒ චේතනා කොටස් 6කින් පැහැදිලි කරනවා. චෛමේ භික්කවේ චේතනා කාය. චේතනාවෝ කොටස් 6කි. මෙතන කායා කිව්වේ කොටස් වල. කොටස් 6කි. මොනවාද මේ 6? රූප සංචේතන. ඒ කියන්නේ රූපයක් දැකීම, ඇසීම, විඳීම රූප ධර්මයක්. ඇහැට පේන දෙයක් යමක් දැකීම හෝ බැලීම නිසා ඊට අදාළ චේතනාවක් ඇති වෙනවා. ඊළඟට සද්ද සංචේතන. ශබ්දයක් ඇසීම හෝ ඇසීම නිසා ශ්‍රවණය කිරීම හෝ ශ්‍රවණය වීම නිසා යම් චේතනාවක් ඇති වෙනවා, අදහසක් ඇති වෙනවා. ගන්ධ සංචේතන. ගන්ධ සුවඳක් දැනීම නිසා යම් අදහසක් ඇති වෙනවා. රස සංචේතන. කිසියම් රසයක් දැනුනම වින්දම ඒ පිළිබඳව අදහසක් ඇති වෙනවා. ඊළඟට පොට්ටබ්බ සංචේතන. ස්පර්ශයක් දැනුනම ස්පර්ශයක් වින්දම යම් අදහසක් ඇති වෙන්න පුළුවන්. සහ ධම්ම සංචේතන. යම් කිසි දෙයක් වැටහුණාම යම් කරුණු වැටහීම නිසා එහෙම ඇති වෙන මේ චේතනා ඇති වෙන. එතකොට අර වේදනා, සංඥා, චේතනා ඒව තමයි පිළිවෙලින් ස්කන්ධවලට වැටෙන්නේ. අර නාම ධර්මමයි, අර මූලික නාම ධර්මමයි. සංඛාර චේතනා කියන්නේ දෙකක් නෙවෙයි එකක්. එතකොට මූලික වශයෙන්ම අපේ මනසේ ඇතිවන්නා වූ මානසික තත්වයක්. ඒක නිසා මේකට මනෝ සංචේතනා කියන වචනේ නැත්තම් චිත්ත සංකාර, මනෝ සංකාර කියන වචනේ යෙදිලා තියෙනවා. සිතවිලි සකස් වීම, මේ සංකාර කියන වචනේ තියෙන සකස් වීම කියන අදහස. යමක් සකස් වෙන්නේ අර කලින් නොතිබුණු අදහසක් ඇතිවීම කියලා අපි ඔකට කියන චේතනා පහළ වීම, සිතවිලි ඇතිවීම, අදහසක් ඇතිවීම, සිතවිල්ලක් ඇතිවීම වනි වචන පාවිච්චි වෙනවා. හැඟීමක් ඇතිවීම. කොහොම ওই වගේ වචන අපි සිංහලෙන් භාවිත කරනවා. අන්න යමක් දැක්කම, යමක් ඇහුනම, යමක් ගන්ධ රස පහස වශයෙන් වින්දම, යමක් වැටහුණාම හිතේ පෙර නොතිබුණු අදහසක් ඇති වෙනවා. පෙර නොතිබූ අදහසක්. යම් සිතවිල්ලක් සකස් වෙනවා. ඒකට තමයි සංචේතනා, චේතනා කියලා කියුවේ. ඒකට තමයි සංඛාර කියන්නේ. එතකොට මේ සිතවිල්ල සකස් වුණාම ඒ සිතවිල්ලට අනුව තවත් සංස්කාර දෙකක් වෙනවා. ඒ තමයි වචී සංකාර සහ කාය සංකාර. වචනය සකස් වෙනවා ඒ සිතවිල්ලට අනුව. ඒ වගේම කායික ක්‍රියාත් ඒ සිතවිල්ලට අනුව කෙරෙනවා. මේ දෙක හඳුන්වනවා වචී සංකාර සහ කාය සංකාර වශයෙන්. එතකොට ඔන්න සංකාර අපිට දැන් පැහැදිලි. චේතනා, වචන, ක්‍රියා. චේතනා හඳුන්වනවා චිත්ත සංකාර කියලා. එහෙම නැත්නම් මනෝ සංකාර කියනවා චේතනාවලට. වචන වලට කියන වචී සංකාර කියලා. කායික ක්‍රියාවන් හඳුන්වනවා කාය සංකාර කියලා. ඔය තමයි සංකාර. ඉතින් හැබැයි මේකේ මූලික වෙන්නේ
අර මනෝ සංකාරය, චිත්ත සංකාරය, සිතවිල්ල සකස් වීම. ඒකයි බුදු පියාණන් වහන්සේ සංකාර විස්තර කරද්දී මූලික වශයෙන්ම අරන් තියෙන්නේ අර චේතනා කොටසයි අරන් තියෙන්නේ. චේතනාකාය සයාකාර චේතනාවන් තමයි අරගෙන තියෙන්නේ. රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා වශයෙන් මේ සයාකාර සංචේතනා තමයි මූලික වශයෙන් අරන් තියෙන්නේ. එතකොට ඒවා අනුව තමයි වචී සංකාර වචනේ සකස් වීම, කාය සංකාර කායික ක්‍රියා සකස් වීම සිද්ධ වෙන්නේ. ඒක නිසා අපිට අර අනිත් දෙකත් වැදගත්. නමුත් සංකාර ගණයට මූලික වශයෙන්ම අන්තර්ග්‍රහණය වෙන්නේ, ඇතුල් වෙන්නේ, අදාළ වෙන්නේ අර චේතනා කොටස. එතකොට දැන් මේ චේතනාත් දෙආකාරයකින් අපිට අඳුන ගන්න පුළුවන්. මේ සංකාර දෙආකාරයකින් අඳුන ගන්න පුළුවන්. කුසල චේතනා සහ අකුසල චේතනා කියලා දැන් ඒක අපි දන්නවා. හුඟක් පැහැදිලි කරන්න, ගොඩක් විස්තර කරන්න අවශ්‍ය නැහැ. කුසල චේතනා, අකුසල චේතනා. එහෙනම් සංඛාර වලක් තියෙනවා කුසල සංඛාර සහ අකුසල සංඛාර. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන කාරණය. සංඛාර කිව්වම හුඟක් අය හිතන්නේ අකුසල පැත්ත. නෑ, කුසල පැත්තටත් සිතවිලි සකස් වෙනවා. දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන හැමෝටම මතකයිනේ. පටිච්ච සමුප්පන්න ධර්ම පැහැදිලි කරනකොට බුදු පියාණන් වහන්සේ මේ දුකේ මූල හේතුව අල්ලගත්තා. දුක කියන එක දුක පිළිබඳව පරිේශණය කළා. කතමංච බික්කවේ දුක්ඛං ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අප්පිය සම්පයෝග පිය විප්පයෝග ඉච්ඡාලාභ කියලා දේවල් ටිකක් අපි අත්විඳිනවා. ඒකේ හේතු හොයාගෙන ගියා. මේ දුකේ හේතුව හිව්වම ජාතිපච්චය ජරා මරණ වෙනවා කියලා. එතකොට ජාති වෙන්නේ මොකමද කියලා බැලුවම භවපච්චය. භව වෙන්නේ උපාදානපච්චය. උපාදාන වෙන්නේ තණ්හාපච්චය. තණ්හා වෙන්නේ වේදනාපච්චය. වේදනා වෙන්නේ පස්සපච්චය. පස්ස වෙන්නේ සලආයතනපච්චය. ඒ නාම රූපපච්චය. කොහොම ගිහිල්ලා අල්ලගත්ත නැත්තම් සොයාගත්ත, තේරුම් ගත්ත, අවබෝධ කරගත්ත අවිජ්ජාපච්චය කියලා. ඉතින් එතකොට එතනම අවිජ්ජාපච්චය සංඛාර. අවිද්‍යාව නිසා අකුසල සිතිවිලි මූලික වශයෙන් මෙතන සංඛාරා කියලා කියන්නේ. අකුසල චේතනාවලට. ඉතින් අකුසල චේතනා එක්ක තමයි අකුසල වචන, අකුසල ක්‍රියා ඇති වෙන්නේ. එතකොට මුල්ම හේතුව ළඟ මේ කියන කාරණේ අපිට හමු වෙනවා. දුකේ මුල්ම හේතුව ළඟ. එතකොට දැන් සංඛාර කියන්නේ චේතනාවලට. චේතනා කොටස් දෙකකින් අපිට හඳුනා ගන්න පුළුවන්. කුසල චේතනා සහ අකුසල චේතනා වශයෙන් මූලික වශයෙන්ම. එතකොට අකුසල චේතනා ඇති වෙන්නේ අවිජ්ජා පත්‍ය. එතන සංඛාරා කියලා කිව්වේ අකුසල චේතනාවලටයි. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන සංඛාරා කිව්වේ අකුසල චේතනාවලට. එහෙමයි. එතකොට අකුසල චේතනා අනුව ඒ දිගට ඒක හේතු ප්‍රත්‍ය වීමෙන් දුක්ඛ දෝමනස්ස ඇති වෙනවා. එතකොට දැන් මේ සංඛාර ගැන බුදුදහමේ උගන්වන්නේ, සංඛාර පැහැදිලි කරන්නේ, සංඛාර ගැන උගන්වන්නේ
මෙන්න මේ සංස්කාරවල තියෙන අකුසල පක්ෂය නිරෝධ කරන්න. සංඛාර නිරෝධ කියන නිරෝධ සත්‍යයේදී අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා ආදී වශයෙන් පැහැදිලි කරන්නේ අවිද්‍යාව ඉතිරි නැතිවම අවසන් කරොත් සංස්කාර මේ අකුසල සංස්කාර නිරෝධ කරන්න පුළුවන්. නිරෝධ වෙනවා. එතකොට ඒක නිරෝධ වීමෙන් එතනින් පහළට තියෙනා වූ ධර්මතාත් එසේම නිරෝධ වෙනවා. එතකොට මේ දැන් අපි සංඛාර තේරුම් ගනිමින් ඉන්නේ මේ අපි කතා කරන්නේ විදර්ශනා මාතෘකාව. එහිදී අපි හතරවෙනි ස්කන්ධය පිළිබඳවයි විමසා බලමින් ඉන්නේ. හතරවෙනි ස්කන්ධය වෙන්නේ සංඛාර ස්කන්ධය. ඒතර දැන් අපි තේරුම් ගත්ත සංඛාර කියන්නේ කොහොමද කියලා. මූලික වශයෙන්ම සංඛාර කියන්නේ චේතනාවල. හිතවිලිවල. එතකොට දැන් මේ සංඛාර කියන මේ වචනෙන් අදහස් කරන දේ සිතවිලි විතරමද සංඛාර කියන්නේ. වෙනත් තැන්වල ඔබ අහලා ඇති සබ්බේ සංඛාරා අනිච්ච වගේ දේශනා එවැනි පාට අපි අහලා තියෙනවා. මේ සංඛාර සංස්කාර ගණයට අයිති වෙන්නේ චේතනා විතරක්ම නෙවෙයි. හේතු විසින් ඇති කරන්නා වූ සියලු ඵල සංස්කාර ගණයට අයිති වෙනවා. දැන් අපි අවට තියෙනා වූ යම්තාක් දේවල් වේද ගහකොළ සතාසියපාවන් ඔය නොඑක් දේවල් වටපිටාවේ තියෙන සියලුම දේවල් අයිති වෙන්නේ සංස්කාර ගණේ. එතන සංස්කාර කියන්නේ එතන මේ වචනේ යෙදෙන්නේ වෙනත් අර්ථයකින්. හේතු විසින් ඇති කරන්නා වූ සියලු ඵලයන් හේතුඵලයන් පටිච්ච සමුප්පන්න ධර්මවලට සංස්කාර කියන. කිසියම් හේතුවකින් හටගත් දෙයක්. සකස් වූ දේවල් කියන අර්ථයෙන් සංස්කාර කියන. සබ්බේ සංඛාරා කියනකොට ඒ සියල්ලම අන්තර්ගත වෙනවා. සියලු සංස්කාරයෝ කියනකොට. හැබැයි අවිද්‍යාපච්චය සංඛාරා කියන තැනට අයිති වෙන්නේ අවිද්‍යාව හේතුවෙන් ඇතිවෙච්ච අකුසල සිතිවිලි ටික. එතකොට දැන් මේ කාරණෙත් අපි නිරවුල් කරගන්න ඕන සංස්කාර පිළිබඳ මේ සාකච්ඡාවේදී. සබ්බේ සංඛාරා අවිද්‍යාපච්චය සංඛාරා මෙහෙම යෙදීම් තියෙනවා. ඊළඟට පස්ස සමුදය සංඛාර සමුදය එහෙම යෙදීම් තියෙනවා. මේ සංස්කාර ඇති වෙන විදිය දක්වනවා. මේ මනෝ සංකාරයට අදාළව වෙනම කාරණා පැහැදිලි කරනවා. අර අනිකුත් සංස්කාරයන් අනිකුත් සකස් වෙන දේවල් වලට අදාළව තවත් පැහැදිලි කිරීම තියෙනවා. එතකොට දැන් අපිට මෙතෙන්දි හුඟක්ම වැදගත් වෙන්නේ අර සබ්බේ සංඛාරා කියන දේශනාවෙන් දේශනාවට අදාළ වන්නා වූ මේ අපේ වටපිටාවේ බාහිරේ තියෙන දේවල් නෙමෙයි මෙතන හුඟක්ම වැදගත් වෙන්නේ. විශේෂයෙන් සංඛාර ස්කන්ධය ගැන අපි කතා කරද්දී ඒ ටික නෙමෙයි අදාළ වෙන්නේ. ඒ වටපිටාවේ තියෙන දේවල් ඒවා හේතුඵල ධර්මතා හැටියට තේරුම් අරගෙන ඒවා ගැන උපේක්ෂා වීමයි තියෙන්නේ. ඒවත් එක්ක කටයුතු කරන්නත් අපිට තේරෙනවා. වඩා වැදගත් කොටස වෙන්නේ මේ චේතනා සිතිවිලි කියන ඒවා. ඒ චේතනාවලිනුත් අපිට තෝරා බේරා ගත්තම විශේෂයෙන්ම අවිද්‍යාව හේතුවෙන් අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අවිද්‍යාපච්චය අවිද්‍යාව හේතු කරගෙන ඇතිවන්නා වූ අකුසල සංස්කාර ටික විතරයි අපිට මෙතෙන්දී
අත්‍යවශ්‍යයෙන් අපේ අවධානය යොමු කළ යුතු කොටස වෙන්නේ. මොකද මේ දුක ඇති කරන්නේ අර වටපිටාවේ තියෙන දේවල් නෙමෙයි. දුක ඇති කරන්නේ මේ චේතනාවලින් සියලුම චේතනා දුක ඇති කරන්නේ නැහැ. අපේ ඉලක්කය ඍජුවම අපේ මේ පරමාර්ථය දුකින් මිදීම. එතකොට දුක ඇති කරන අර්ථයෙන් දුක ඇති කරන කාරණේ බලපුවාම ඒකට ඍජුවම දායක වෙන්නේ මේ අකුසල සංස්කාර ටික. ඒක නිසා අපි මෙතෙන්දී අකුසල සංස්කාර ටික හරියටම තෝරගන්න ඕනේ. එතකොට අපිට හරි පැහැදිලි වෙනවා මේ චේතනාවලින් අපිට අදාළ වෙන්නේ මේ සංස්කාර වලින් අපිට අදාළ වෙන්නේ අර අවිද්‍යාව ප්‍රත්‍ය වේලා ඇති වෙන අකුසල සංස්කාර ටික පමණයි. ඉතිරි ඒවා ගැන උපේක්ෂා. දැන් කුසල සංස්කාර අපිට ගැටලුවක් නැහැ. කුසල චේතනා ප්‍රශ්නයක් නැහැනේ. පුණ්‍ය චේතනා වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒවට උපාදාන වෙන්නේ නැත්තම් පුණ්‍ය චේතනාව ප්‍රශ්නයක් නැහැ. පුණ්‍ය චේතනාව ගැටලුවක් වෙන්නේ පුණ්‍ය චේතනාවලට උපාදාන වුණොත් විතරයි. නැත්තම් පුණ්‍ය චේතනාව ඵලදායි. ඒක හිතේ තියෙනකොට පිනවන ස්වභාවයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරනකොට එතකොට පුණ්‍ය කර්මය වෙනෝනේ. පුණ්‍ය ක්‍රියාව වෙනෝනේ. පින් කම වෙනෝනේ. පුණ්‍ය ක්‍රියාවේදී ඒක තමන්ටත් යහපතක් වෙනවා, අනුන්ටත් යහපතක් වෙනවා, ලෝකයටත් යහපතක්. ඒ පුණ්‍ය කියන එක පුණ්‍ය චේතනාව උපාදාන කෙරුවොත් විතරයි ඒක ආපහු අකුසලයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් පුණ්‍ය චේතනාව ගැටලුවක් නැහැ. කුසල චේතනා කොහොමටත් ගැටලුවක් නැහැ. කුසල චේතනා කියනකොටම උපාදාන වීමක් නැහැ. ඒක නිසා ගැටලුවක් නැහැ. ගැටලුව වෙන්නේ දුකට හේතු වෙන්නේ මේ අකුසල චේතනා. ඒ කියන්නේ අකුසල සංස්කාර. ඔන්න දැන් අපි හරියටම අකුසල සංස්කාර නැත්නම් අපිට මේ සංස්කාර කියන එකේ අපිට හරියටම අදාළ කොටස අපි තේරුම් කරගත්තා. මීට අදාළ මොනවා හරි ගැටලුව එහෙම මතුවෙනවා නම් මේ සාකච්ඡාව අතරේ ඇහුවට කමක් නැහැ. ඒක ධර්ම සාකච්ඡාවක් නිසා මම ඒක බාධාවක් හැටියට සලකන්නේ නැහැ. අතරතුරු ප්‍රශ්නයක් ඇහුවට. එතකොට දැන් ඔන්න අපිට සංස්කාර කියන දේ හරියට පැහැදිලි. නිශ්චිතයි. මොනවාද සංස්කාර කියන්නේ? මේ අකුසල චේතනා ටික. හැබැයි සංස්කාර කියන වචනයට ගැනෙන තවත් දේ තියෙනවා. ඒකට කමක් නැහැ. ඒක ඒ බුදුරජාන් වහන්සේ සබ්බේ සංඛාරා කියනකොට ඒ සියල්ල අන්තර්ගත කරලා කියන්නේ. නමුත් අපි දුකට හේතු වෙන්නේ මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍ය වේලා ඇති වෙන අකුසල සංස්කාර ටික නැත්නම් අකුසල චේතනා ටික තමයි දුකට හේතු වෙන්නේ. එහෙනම් අපිට අදාළ වෙන්නේ අන්න ඒ ටික. ඔන්න දැන් අපි සංස්කාර කියන එක තේරුම් කරගත්තා. ඊළඟට අපි සංකාර ස්කන්ධයට යනවා. සංකාර ඛණ්ඩ. කොහොමද මේ ඛණ්ඩ හැදෙන්නේ කියන්නේ? අකුසල චේතනාවක්, අකුසල වචනයක්, අකුසල ක්‍රියාවක්. දැන් අපි තුනම ගන්නවා. සංකාර කියන වචනේ. එතකොට මේ තුනේ ඒ කියන්නේ අකුසල සංකාර ගණයට අයිති කරගත්ත ඔය තුනම අපිට තේරෙනවා දුක පිණිස හේතු වෙනවා කියලා. නමුත් මේවා මේ අපේ ජීවිතේට සම්බන්ධ වෙලා දිගට පවතින ගතියක් තියෙනවා. දැන් අකුසල චේතනා සියල්ලම අවසන් වෙන්නේ, නිමා වෙන්නේ, කෙලවර වෙන්නේ ක්‍රමයෙන් අපි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යෑමත් දහම් පුහුණුවත් එක්ක. එතකන් අකුසල චේතනා යම් ප්‍රමාණයකට තියෙනවා අපි ළඟ. දැන් ඒක අපි
පිළිගන්නවනේ අපි දැන් ධර්ම මාර්ගයට ඇවිල්ලා ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ අනුගමනය කරද්දි අනිත් පැත්තෙන් කුසලයේ වඩද්දි තමයි මේ අකුසල චේතනා ක්‍රමයෙන් අයින් වෙලා යනවා. එතකන් අපි තුල මේවා ක්‍රියාත්මක වෙනවා. ඉතින් අකුසල චේතනා ඇති වෙනවා. ඕවා හිතේ තියෙනවා. එහෙම මේ චේතනා වල එක්තරා දිගු කාලීන පැවැත්මක් තියෙනවා. චේතනා පැත්තෙන් ගත්තා. ඊළඟට අකුසල ඒ කියන්නේ සංකාර, මනෝ සංකාර, චිත්ත සංකාර, චේතනා මොම ටිකක් තියෙනවා. ඊළඟට අකුසල සහගත වචන. ඒවත් අපි ධර්ම මාර්ගයට එන්න කලින් අපේ එහෙම හුරු පුරුදුකම් තියෙනවා. රළු පරුළු වචන කියනවා, ගොරෝසු වචන කියනවා, හිත රිදෙන වචන කියනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන, හිස් වචන කියනවා. එතකොට ඒව තමයි වචී සංකාර, අකුසල වචී සංකාර, අකුසල සහගත වචන භාවිතයන්. ඒවත් අපිට අපි තුල ගොඩ ගැහිලා පවතිනවා. නැත්නම් අපි තුල තියෙනවා ඒක. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න තමයි අපි වචනේ පිරිසිදු කරගන්නේ. කරුණා බොරු නොකිය, කේලම් නොකිය, පරුස වචන, හිස් වචන නොකිය, ඇත්ත කියන්න, සත්‍ය කියන්න, කරුණා මෛත්‍රී සාගත වචන පාවිච්චි කරන්න. වචනේ සකස් කරගන්නේ කුසල පැත්තට. ක්‍රමයෙන් ධර්ම මාර්ගයේ යමින් තමයි. එතකන් මේ වචී සංකාරත් ඒ කියන්නේ අකුසල වචී සංකාර අප තුල පවතිනවා. ඒතකොට දැන් අකුසල සහගත සිතිවිලි තියෙනවා, අකුසල සහගත වචන ඒ භාවිතය අපි තුල තියෙනවා. ඊළඟට අකුසල කාය සංකාර අපි හුරු පුරුදු කරගත් අකුසල සහගත කායික හැසිරීම රටා ඒවත් තියෙනවා. කාලයක් යනකම් ධර්ම මාර්ගයේ ධර්මය අවබෝධ කරගෙන දහම් පුහුණුව කරද්දි තමයි අර අකුසල කාය සංකාර නිරෝධ වෙන්නේ. ඒ කියන්නේ අකුසල සහගත කායික හැසිරීම රටා ක්‍රමයෙන් අඩු වෙන්නේ, ඉවත් වෙන්නේ අපි ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දි දහම් පුහුණු වෙද්දි තමයි. එතකන් අපි ළඟ මේවා තියෙනවා. මිනිස්සු ළඟ මේවා තියෙනවා. එතකොට දැන් පේනවා මිනිස්සෙක් ගත්තම සාමාන්‍යයෙන් අසුතවා පුතුජන අපි උදාහරණයට ගන්න නිතරම. අසුතවා පුතුජන ගත්තම එයා තුල තියෙනවා අකුසල චිත්ත සංකාර. එයා තුල තියෙනවා අකුසල වචී සංකාර. එයා තුල තියෙනවා අකුසල කාය සංකාර. මෙන්න මේ තුනේ එකතුවට තමයි සංඛාරඛණ්ඩ කියලා කියන්නේ. සංඛාරඛණ්ඩ ප්‍රධාන වශයෙන් මේ අකුසල ඒවා එකතුවක්. හැබැයි අපි මතක තියාගන්න ඕන ඒ අතර දැන් ධර්ම මාර්ගයේ යන දැන් සීක වුණාම සුතවා අරිය ශාවක වුණාම මොකද වෙන්නේ? එතකොට මේ සංඛාර කුසල බවට හැරෙනවා. දැන් අසුතවා පුතුජන මට්ටමේදී තිබුණු අකුසල චිත්ත සංඛාර නැත්නම් අකුසල සිතිවිලි, අයහපත් සිතිවිලි සුතවා අරිය ශාවක සීක තත්වයටපත් වෙනකොට ඒවා යහපත් සිතිවිලි බවට හැරෙනවා. දැන් එතකොට සිතිවිලි නැහැ නෙවෙයිනේ. සිතිවිලි තියෙනවා. චිත්ත සංකාර තියෙනවා. නමුත් දැන් තියෙන්නේ කුසල චිත්ත සංකාර. නැත්නම් කුසල චේතනා තියෙනවා. එතකොට දැන්
සංකාරස්කන්ධය නැතුව නෙමෙයි. ඒකයි මේ සංකාරස්කන්ධය රහතන් වහන්සේගෙත් තියෙනවා, බුදුරජාණන් වහන්සේගෙත් තියෙනවා. දැන් මේ දෙකේ වෙනස ක්‍රමයෙන් ධර්ම මාර්ගයට ආවම එනකොට අර අකුසල චිත්ත සංකාර වෙනුවට දැන් තියෙන්නේ කුසල චිත්ත සංකාර. දැන් සිතවිලි සකස් වෙන්නේ කුසල පැත්තට. මේක දැන් අපි අපතුලින්ම ටිකක් දකින්න උත්සාහ කරමු. ඉස්සර අපිට කවුරු හරි මොනවා හරි වැරද්දක් අයහපතක් දෙයක් කරන දැක්කම කේන්ති යනවා, තරහ යනවා. එහෙමනේ. එතකොට අපේ සිතවිලි සකස් වෙන්නේ ඉස්සර අකුසල පැත්තට. අකුසල චිත්ත සංකාර තමයි ඇති වෙන්නේ. දැන් කවුරු හරි වැරද්දක් අයහපතක් කරනෝ දැක්කම කේන්ති යන්නේ නැහැ, තරහ යන්නේ නැහැ. අපිට දැන් ඒක ගැන ටිකක් ඊට වැඩි වෙනස් විදියකට හිතෙන්නේ. ඇයි මෙයා මේක කරන්නේ? මොකද්ද මේකට හේතුව? අවබෝධය නැතිකම වෙන්නේ නැති. නැත්තම් එයාගේ ආශාව වෙන්නේ නැති. වැරදි වැටහීම නිසා වෙන්නේ නැති. මේක කරන්නේ. ආදී වශයෙන් අපි ඒක ඒ දිහා බලන විදිහ නැත්නම් ඒ ගැන හිතන විදිහ දැන් වෙනස්. ඒකෝර දැන් අපි හිතන්නේ නැතුව නෙමෙයි චිත්ත සංකාරය කෙරෙනවා. හැබැයි චිත්ත සංකාරය කෙරෙන විදිහ දැන් වෙනස්. දැන් චිත්ත සංකාරය කෙරෙන්නේ අකුසල විදිහට නෙමෙයි කුසල විදිහට. දැන් කලින් අපිට අවිද්‍යාව තිබ්බ නිසා අවිද්‍යාපච්චය අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි අර සංකාරය උනේ. අනිත් එක්කෙනා යම්කිසි ආකාරයක යම්කිසි චර්යාවක් වැරදි චර්යාවක් පවත්වනකොටම අපිට කේන්තිය තරහ යන. ඉතින් එතනින් නතර වෙන්නේ අකුසල චිත්ත සංකාරයෙන් නතර වෙන්නේ අකුසල වචී සංකාරයත් කෙරෙනවා. අපි ඉතින් එයාට බැනවදිනවා. රළු පරුළු වචන කියනවා. නිନ୍ଦා අපහාස කරනවා. එතනනොත් නතර වෙන්න සමහර වෙලාවට අතින් පයින් කරන දේවල් අකුසල කාය සංකාරات කරනවා. දැන් தત્ත්වය මොකද්ද? අපිම දිහා බලමු. අපි ධර්ම මාර්ගයේ යන ඇත්තු නිසා දැන් වෙනස්. දැන් සංකාරය යන්නේ කුසල පැත්තට. සකස් වීම කුසල පැත්තටයි සිද්ධ වෙන්නේ. අනිත් එක්කෙනාගේ අඩුපාඩුවක්, වැරද්දක්, දෝෂයක් දැක්කම ඊට වැඩි ටිකක් දහමට අනුව හිතන ගතියක් තියෙනනේ. ප්‍රඥා මූලිකවයි දැන් හිතන්නේ. අවිද්‍යාව මූලික කරගෙන නෙවෙයි. මෙයා ඇයි මේක කරන්නේ, මේ වැරද්ද කරන්නේ, මේ වරද සිද්ධ වෙන්නේ ඇයි, මේ දෝෂේ වෙන්නේ ඇයි කියලා අපිට තේරෙනවා. දැන් අපි හිතන විදිහ වෙනස් වෙලා දැන් සංකාරයේ චේතනාව දැන් පහළ වෙන්නේ කුසල පැත්තට වැඩ කරා. ඇයි අපි අර දහම ඇසුරු කිරීම නිසා. ඊළඟට වචනය. ඉස්සර නම් අපි කවුරු හරි වැරද්දක් කරන දැක්කම ඉතින් කේන්ති අරගෙන ගිහිල්ලා බනින. දොස් කියන. දැන් එහෙම නෙමෙයි. දැන් ඒක කරුණාවෙන් පෙන්නලා දෙන්න පුළුවන් අපිට. ඔය මොකද්ද කරන්නේ? ඔය කරන වැඩේ මෙන්න මෙහිම අයහපතක් වෙනවා. ඔයාටත් හොඳ නැහැ, අනිත් අයටත් හොඳ නැහැ මේක. මේකෙන් අයහපතක් වෙනවා කියලා. දැන් බලන්න අපේ වචී සංකාරේ වෙනස් වෙලා දැන් කුසල පැත්තට හැරිලා බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දෙනවා. ඒකේ ආදීනවේ තෝරලා දෙනවා, වටහලා දෙනවා. මේ පැත්තට සකස් වෙලා වචනේ. ඊළඟට කාය සංකාරය. සමහර විට අපි යාට උදව් උපකාර කරනවා. ඒකෙන් මිදෙන්න. අපිත් කැප වෙනවා, අපිත් මහන්සි වෙනවා. උදව් කරනවා. අර අයහපතෙන්, වරදින්, දෝෂයෙන් මිදෙන්න. දැන් ඔය ලක්ෂණේ තියෙනවා නේද දැන් අපි ළඟ? හැමෝම තම තමන් හිතලා බලන්න. ඔය ස්වභාවය හැමෝම ළඟ දැන් තියෙනවා. අර මං කලින් කිව්ව ස්වභාවයත් අපි ළඟ තිබුණා. නැහැ කියන්න බෑ. මේ බණ කියන මා ළඟත් තිබුණයි.
තිබුණා. අකුසල මනෝ සංකාර, අකුසල වචී සංකාර, අකුසල කාය සංකාර තිබුණා. ඒක ධර්ම මාර්ගයට ඇවිදින්. මොකද එහෙම වුණේ ඒවා අවිද්‍යාව පත්‍ය. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනයි ඒවා ඇති වුණේ. දැන් ධර්මයේ ආශ්‍රය කරන්න අවිද්‍යාව දුරු වෙනවා. දුරු වෙලා විද්‍යාව පහළ වෙනවා. නැත්තම් සම්මා දිට්ඨිය, මිත්‍යා දෘෂ්ටිය අයින් වෙලා සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඇති වෙන්න දැන් අර සංකාර කෙරෙන්නේ අවිද්‍යාපච්චය නෙමෙයි. විද්‍යාපච්චය. විද්‍යාව ප්‍රත්‍ය කරගෙන. එතකොට මොකද වෙන්නේ? එතකොට සංස්කාරය කෙරෙනවා. චිත්ත සංකාරයත් කෙරෙනවා, වචී සංකාරයත් කෙරෙනවා, කාය සංකාරයත් කෙරෙනවා. හැබැයි වෙනස්. ඒවා දැන් අකුසල නෙමෙයි. දැන් ඒවා කුසල. දැන් ඔන්න අපිට පැහැදිලි වෙන්න ඕන සංකාරස්කන්ධය තියෙනවා, නමුත් සංකාරස්කන්ධය වෙනස් වෙනවා. කලින් තිබුණේ අකුසල පැත්තට, දැන් කුසල පැත්තට. එතකොට දැන් රහතන් වහන්සේලාගේ මට්ටමට ආවම ඔයත්තන්ට හිතා ගන්න පුළුවන්, අපිට හිතා ගන්න පුළුවන් මේ සංස්කාර ස්කන්ධයේ ස්වභාවය කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා මේ ඇත්තොත් හිතනවා. හිතන්න නැතුව ඉන්නයි නෙමෙයි. චිත්ත සංකාරය, මනෝ සංකාරය කෙරෙනවා. හැබැයි හරිම පිරිසිදුවට නිවැරදිව කෙරෙනවා. බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලාත් වචී සංකාර කරනවා. ඒ කියන්නේ වචන පිට කරනවා. ප්‍රකාශන කරනවා. වචී සංකාර කියන්නේ ඒකනේ. වචනේ ඉස්සෙල්ලා හිතේ සකස් වෙන්නේ. මම මෙහෙම කියන්න ඕන, මේ විදිහට කියන්න ඕන ආදී වශයෙන්. ඒක හිතේ සකස් වෙලා වචනේ පිට කරනවා. අර චූල වේදල්ල සූත්‍රයට ගියොත් අපි ඊයේ කතා කර අර වේදනා සම්බන්ධයෙන් කතා කරද්දී අපි බොහොම වැදගත් සූත්‍රයක් මතු කරගත්තනේ. චූල වේදල්ල ධම්මදින්නා තේරින් වහන්සේගේ දේශනාව. එතන මේ සංකාරات බොහොම ලස්සනට පැහැදිලි කරනවා. අර විසාක අහනවා කතිපනයියේ සංකාර ආර්යවනි සංකාර කෙතෙක්ද? ඉතින් විස්තර කරනවා. චිත්ත සංකාරා, වචී සංකාරා, කාය සංකාරා, තයෝමේ සංකාරා කියලා. ඒ සංස්කාර ගැන තවත් ඉස්සරහට මේ ප්‍රශ්න සහ පිළිතුරු ඉදිරියට යනවා. ඉතින් ඒවා ඒ සූත්‍රයට ගියොත් කියවලා බලන්න පුළුවන් මේවා. එතකොට බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලාත් වචී සංකාර කරනවා. හිතලා මතලා කතා කරනවා කියන එකනේ. වචී සංකාර කියන එකේ අදහස් හිතා මතා කතා කරනවා. එතකොට හැබැයි දැන් කතාව පිරිසිදු, යහපත්, නිවැරදි. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් කරපු වචී සංකාරණේ මේ ත්‍රිපිටකයේ තියෙන විශේෂයෙන් විනය සහ සූත්‍ර කියන පිටක දෙකේ ඇතුළත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචී සංකාර. වාචික ප්‍රකාශන. බලන්න ඒවයි එකක්වත් තියනවද මේ බොරුවක්, කේලමක්, පරුස වචනයක්, හිස් වචනයක්, අහක දාන්න දෙයක්, මෙන්න මේක වැඩක් නැහැ, මේක නිකන් වැඩකට නැති ප්‍රකාශනයක්, හිස් ප්‍රකාශනයක් කියලා කියන්න පුළුවන් දෙයක් තියනවද බලන්න. දැන් සාමාන්‍ය මිනිස්සෙක් නම් කතා කරොත් එයා කතා කරන ටික රෙකෝඩ් කරලා නැත්නම් ලියලා අපිට ඉරි ගහලා පෙන්වන්න පුළුවන්. මෙන්න මෙයාගේ මේ දේවල් වැඩක් නැහැ, මේ කතාව වැඩකට නැහැ, අදාළ නැහැ, ප්‍රයෝජනයක් නැහැ, හිස් වචන කියලා අයින් කරන්න පුළුවන්. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ වචී සංකාර කුසල පැත්තට මේ සංස්කාරයේ හැරුණම ඒ සංස්කාර කොයිතරම් අර්ථවත්ද, ප්‍රයෝජනවත්ද කියලා මුළු සූත්‍ර සහ විනය පිටක දෙකේම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචී සංකාර, වාචික ප්‍රකාශන. එතකොට දැන්
ඒකයි ස්වභාවය. ඒගොල්ලොත් හිතනවා, ඒගොල්ලොත් කියනවා. කවුද? ආර්යයන්. බුදුරජාන් වහන්සේ සහ රහතන් වහන්සේ. ඒ වගේම කාය සංකාර. ඊයත්ොත් කය මෙහෙවලා යම් යම් දේ කරනවා. බුදුරජාන් වහන්සේට අවුරුදු 45ක් නිකන් හිටියේ නැහැ. හොඳට කය මෙහෙවලා යම් යම් කටයුතු කළා. ඒවා කාය සංකාර. හැබැයි කුසල. ප්‍රාණඝාතයක්, අදත්තාදානයක්, කාමමිත්‍යාචාරයක් කෙරෙන්නේ නැහැ. නිතරම යහපත් දෙයක් තමයි කය මෙහෙवला කරේ. තමන්ට යහපතක් වන, අනුන්ට යහපතක් වන, ලෝකයට යහපතක් වන දේ තමයි කය මෙහෙवला කරේ. එතකොට ওই විදිහට කුසල පැත්තට හැරෙනවා වචී සංකාරත්, කාය සංකාරත්, චිත්ත සංකාරත් තුන. එතකොට තියෙන්නේ සංකාර ස්කන්ධය කුසලයි. අර අසුතව පුතුජන මට්ටමේදී සංකාර ස්කන්ධය අකුසලයි. සීක මට්ටමේදී ওই දෙකම වගේ තියෙනවා. සීක මට්ටමේදී ඉතින් කුසල පැත්තට හරවගෙන යන කාලයනේ. එතකොට අර කලින් අසුතව පුතුජන කාලේ තිබිච්ච අකුසල සංස්කාරත් ටික ටිකක් තියෙනවා. එතකොට දැන් සංකාර ස්කන්ධය ගැන අදහසක් ආවනේ. මොකද්ද මේ සංකාර ස්කන්ධය? සංකාර ස්කන්ධය හැමෝටම තියෙනවා. අසුතවා පුතුජනටත් තියෙනවා. සීකටත් තියෙනවා, අසීකටත් තියෙනවා. අසීක කිව්වේ බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේ. යත්තන්ටත් තියෙනවා. මොකද්ද වෙනස? අසුතවා පුතුජනගේ සංකාර ස්කන්ධය අකුසලයි. එයාගේ චිත්ත සංකාර, වචී සංකාර, කාය සංකාර අකුසලයි. සීක මේ සංකාර ස්කන්ධය අඳුනගෙන තියෙන, දකිනවා. මේ අකුසල පක්ෂයයි කුසල පක්ෂයයි දෙකම දකිනවා. අකුසල චිත්ත සංකාර, අකුසල කාය සංකාර, අකුසල මනෝ කාය වචී සංකාර ඇති වෙන ආකාරය එයා දකිනවා. අවිද්‍යාව පත්‍ය කියලා. එයා අවිද්‍යාව දුරු කරගන්න. දුරු කරනකොට එයා තුල ක්‍රමයෙන් මේ සංකාරවල වෙනසක් සිද්ධ වෙනවා. මොකද්ද වෙනස? කුසල පැත්තට හැරෙනවා. සීක මට්ටමේ ස්වභාවය එහෙමයි. දැන් අපි ඉන්නේ සීක මට්ටමේ. අපි මේ කරන්නේ මේ සංකාර කුසල පැත්තට හැරවීමක් කරන්නේ. ඊළඟට රහතන් වහන්සේලාගේ මට්ටමේදී අවිද්‍යාව සම්පූර්ණයෙන්ම බැහැර කරපු ඇත්තෝ නිසා අකුසල සංකාර නැහැ. උන්වහන්සේලාගේ සංස්කාර ස්කන්ධේ තියෙන්නේ කුසල සංස්කාර ටික පමණයි. ඉතින් කුසල සංස්කාර නිතරම හඳුන්වන්නේ කුසලං කියන තනි වචනේ. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. ඉතින් ওই විදිහයි සංකාර ස්කන්ධය. ඊළඟට අපිට වැදගත් වෙන දෙයක් සංස්කාර පිළිබඳ මේ අවබෝධය ඇති කර ගැනීමේදී සංකාර නිරෝධය. සංකාර නිරෝධය කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ මේ අකුසල සංස්කාර නිරෝධයයි අදහස් වන්නේ. ඒකට අපි දන්න දුකට හේතු වන්නේ මේ අකුසල සංස්කාර. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇතිවන්නා වූ අකුසල කාය සංකාර, අකුසල වචී සංකාර, අකුසල චිත්ත සංකාර තමයි දුකට හේතු වෙන්නේ. එතකොට නිරෝධ කළ යුත්තේ එයයි. ඒ අකුසල සංස්කාර නිරෝධ වන්නේ කෙසේද? දැන් අකුසල සංස්කාර ඇතිවන්නේ කෙසේද කියලා පැහැදිලි. අවිජ්ජා පච්චය සංඛාරා. අවිද්‍යාව නිසායි අකුසල චිත්ත සංකාර, අකුසල වචී සංකාර සහ අකුසල මනෝ සංකාර ඇති වෙන්නේ. සමුදය වෙන්නේ. එහෙනම් මේක තමයි දුක. දුකට හේතු වෙන්නේ මේ තුන. එහෙනම් මේක නිරොද්ධ කරන්නේ අවිද්‍යාවත් වේවා අශේෂ විරාග නිරෝධ. අපි අවිද්‍යාව බැහැර කිරීම.
දැන් ඔන්න අපි අර විදර්ශනාවේදී අපිට ප්‍රශ්නයක් මතු කරනවා නිතරම අපේ යෝගියේ. මේ විදර්ශනා වැඩිම කියන්නේ. විදර්ශනා වඩන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ඒක සංඛාරවලට සංඛාර ස්කන්ධයට අදාළව කොහොමද විදර්ශනා වැඩිම? එකක් තමයි මේ අපි සාකච්ඡා කරපු විදිහට සංස්කාර තේරුම් ගන්න ඕන. සංඛාර කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඕන. ඔන්න ඒක අපිට දැන් තේරෙනවා. සංඛාර තුනයි. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. ඊළඟට මේ සංඛාරවල දෙආකාර ප්‍රභේදය තේරෙනවා. කුසල සංඛාර, අකුසල සංඛාර. ඒක තමයි දෙආකාර ප්‍රභේදය. සංඛාර සමුදය තේරෙනවා. සංඛාරයේ හට ගන්න විදිය. කුසල සංඛාර හටගන්නේ සම්මා දිට්ඨියෙන්. විද්‍යාවෙන්. අකුසල සංඛාර හටගන්නේ අවිද්‍යාවෙන්, මිත්‍යා දෘෂ්ටියෙන්. එහෙනම් ඔන්න දැන් සමුදයක් තේරෙනවා. නිරෝධ කළ යුත්තේ මේන් කුමක්ද කියලා තේරෙනවා. නිරෝධ කළ යුත්තේ අකුසල සංඛාරයි. අකුසල සංඛාර ඇති වෙන හේතුව දන්නවා. අවිද්‍යාව පත්‍ය. එහෙනම් හරි පැහැදිලි. අවිද්‍යාව දුරු කිරීමෙන් අකුසල සංස්කාර නිරෝධ වෙනවා. ඒකයි නිරෝධ සත්‍යයේදී අවිද්‍යායත්තේ වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා කියලා දේශනා කරේ. අපි ළඟ තියෙන අවිද්‍යාව අශේෂ විරාග නිරෝධා ඉතිරි නැතිවම අවසන් කරොත් එතකොට ඇති වෙන සංස්කාර අකුසල සංස්කාර නොවේ. අකුසල සංස්කාර නිමා වෙනවා. දැන් ඔන්න අපේ විදර්ශනා වැඩිම කියන කාරණේ මෙතෙන්දී ගත්තොත් ඔන්න ඕකයි. දැන් අපි බලන්න ඕන විදර්ශනාවේදී මූලික වශයෙන් බාහිර ලෝකයට හැරෙනව නෙවෙයි, තමන් දිහාට හැරෙනවා. භාවනා යෝගියා නිතරම තමන් දිහා බලාගෙන තමයි ඉන්නේ. එතකොට මේ සංඛාර තුන පරීක්ෂා කරන්න ඕන. නිතරම අපි හිතනවා, අපි කතා කරනවා, අපි ක්‍රියා කරනවා. චිත්ත සංකාර, වචී සංකාර, කාය සංකාර. මේවා කුසලද අකුසලද කියලා බලන්න ඕන. මම මේ හිතන දේවල් වල අකුසල සිතිවිලි තියෙනවා. ඔන්න දැන් අපිට චිත්තානුපස්සන, ඔන්න දැන් සතිපට්ඨාන දේශනාව වගේ කාරණා අපිට උපකාරී වෙන්නේ මෙතෙන්දි තමයි. දැන් අපිට අර වේදනානුපස්සනාව උපකාරී වුණානේ. වේදනා ස්කන්ධය මෙතෙන්දි. දැන් චිත්තානුපස්සනාව උපකාරී වෙනෝ සංකාර ස්කන්ධය පිළිබඳ කාරණේ. දැන් අපි බලනවා, අපි පුරුදු වෙන්න ඕන නිකන් ඉන්න වෙලාවට මේ අපිට ඇති වෙන සිතිවිලි බලන්න. නොයේ දේවල් හිතෙනවනේ. දැක්කම හිතෙනවා. දැන් ඔය හිතෙන විදිහ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සංචේතන. දැක්කම හිතෙනවා. ඇහුනම හිතෙනවා. වින්දම හිතෙනවා. දකින්නේ අහන්නේ විඳින්නේ නැත්තම් අඩුම ගානේ එක එක ඒවා මතක් වෙනවා. මතක් වෙලත් හිතෙනවා. එතකොට අපිට මෙතෙන්දි වැදගත් වෙන්නේ මේ දකින්න එක නෙමෙයි. ඇහෙන එක නෙමෙයි. විඳින දේ නෙමෙයි. මතක් වෙන දේ නෙමෙයි. දැකීම, ඇසීම, විඳීම, මතක් වීම නිසා ඇති වෙන චේතනාව. චිත්ත සංකාරයයි වැදගත් වෙන්නේ. අපි චිත්ත සංකාරයේ දිහා බලන්න පුරුදු වෙනවා. දැන් අපි සිහි නුවණ දියුණු කරගෙන ඉන්නේ නැත්තු නිසා අපිට පුළුවන් අපි තුල ඇති වෙන මේ සිතිවිලි දිහා බලන්න. ඒකට කියන්නේ චිත්තානුපස්සන. දැන් ඔන්න අපි විදර්ශනා වැඩිම කොටසට යනවා. චිත්තානුපස්සන. චිත්ත සංකාර දැකීම. පොඩ්ඩක් මතක් කරලා බලන්න චිත්තානුපස්සනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොහොමද කියලා. කතංචපන බික්කවේ බික්කෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. කොහොමද ශ්‍රාවකයිනි ආර්ය ශ්‍රාවකයා චිත්තානුපස්සනාව වඩන්නේ? ඔන්න දේශනා කරා. සරාගං චිත්තං තිපජානාති.
අර හිත ගැන අවධානයෙන් සතියෙන් ඉන්න යෝගියට රාග හිතක් ඇති වුණොත් එයා දකිනවා රාග සිතක් ඇති වුණු බව. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. යම් මොහතක අන්න සංස්කාරය අකුසල සංස්කාරය හිත අකුසල පැත්තට හැරුණා. හැබැයි දැක්කා. කවුද දැක්කේ? තමන්මයි. තමන්ගේ හිත අකුසල පැත්තට හැරෙනකොට තමන්ම දකිනවා. ඒ කොහොමද දකින්නේ? අර සිහිය පවත්වගෙන ඉන්නවා. දැන් සතිපට්ඨාන කරගෙන ඉන්නවා සංස්කාර ගැන. සංස්කාර ස්කන්ධය ගැන සිහිය පවත්වනවා. ඉතින් සිතවිල්ලනේ ඒකේ මූලික අවස්ථාව චිත්ත සංකාරනේ. ඉතින් තමන්ට ඇති වෙන සිතවිලි දිහා බලන්න පුරුදු වෙන. ඕක මහා අමාරු වැඩක් හැටියට හිතන්න එපා. මූලික වශයෙන් පුරුදු වෙන්න ඔය වැඩ කටයුතු නතර කරලා ටිකක් විවේකයෙන් ඉන්න ගමන් ඔය gedara තනියම හුදකලාව පුටුවක් තියාගෙන gedara මිදුලේ වාඩි වෙලා ඉන්න ගමන් හරි ඔය බැල්කනි හරි කොරිඩෝ එකේ හරි කොහේ හරි තමන්ගේ කුටියේ හරි විවේකයෙන් ඉන්න ගමන් බලන්න මොනවද මට හිතෙන්නේ මොනවද මම මේ හිතන්නේ කියලා බලන්න. ඕක තමයි චිත්තානුපස්සනාව. ඉතින් බලනකොට හිත සිහියෙන් ඉන්නකොට හිත ගැන ඔන්න හිතන දේවල් ටික පේනවා. නොයේක් දේවල් ගැන හිතන බව පේනවා. අර සිතිවිලි ටික ලස්සන්ට Tamanට පේනවා. හිතන ගමන් හිතන දේ දකින්න. චිත්තානුපස්සන. ඉතින් ওই සිතිවිලි අතරේ තියෙනවා සරාගං චිත්තං රාග සිතිවිලි. විත රාගං චිත්තං රාගී නොවන සිතිවිලි. සදෝසං චිත්තං ද්වේෂ සහගත සිතිවිලි ගැටෙන සිතිවිලි. විත දෝසං චිත්තං ද්වේෂ සහගත නොවන සිතිවිලි. අපි හිතමු කරුණා මෛත්‍රී සිතිවිලි කියලා. කුසල පැත්තේවත් ඇති වෙනවා. සමෝහං චිත්තං මෝහ සහගත සිතිවිලි ඇති වෙනවා. විත මෝහං චිත්තං මෝහ සහගත නොවන සිතිවිලි ඇති වෙනවා. දැන් මේවා දකින්න චිත්තං චිත්තන්ති පජානාති. එහෙමනේ චිත්තානුපස්සනාවේ උගන්වන්නේ. එතකොට චිත්තානුපස්සනාව මොකටද? ඔන්න දැන් සතර සතිපට්ඨානයත් අපිට තේරෙනවා මොකටද මේ සතර සතිපට්ඨානය දේශනා කළේ කියලා. විදර්ශනාවට ගැඹුරින් දකින්න. ඉතින් අපිට ඕක කරන්න පුළුවන්, පුරුදු වෙන්න පුළුවන්. මහා අමාරු වැඩක් කියලා හිතන්න එපා. Tamanට ඇති වෙන සිතිවිලි දකින්න. ඉතින් අපි පුරුදු කරගෙන තිබුණා ওই සිතිවිලි ලියන්නත් පුරුදු කරගෙන තිබුණා. මට මෙහෙම හිතුණා. ඉතින් ඊට පස්සේ බලනවා මට මේ හිතිච්ච ඒවා අකුසල සංස්කාරද අකුසල චේතනාද නැත්නම් කුසල චේතනාද. ඔන්න ඔතෙන්දි හමු වෙනවා කුසල අකුසල දෙකටම අයිති නැති චේතනා වගේකුත් සංස්කාරවල. ඒක එතකන් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. අපි චිත්ත සංකාර දිහා බැලුවොත් තමයි මේ චිත්ත සංකාරවල ප්‍රභේද තුන අපිට හමු වෙන්නේ. අකුසල චේතනා ඇති වෙනවා. රාග, දෝෂ, මෝහ ආදී වශයෙන් අර චිත්තානුපස්සනාවේ තවත් 16 ආකාරයකට පැහැදිලි කරනවානේ. චිත්තානුපස්සනාව මතක තියෙන ඇත්තු දන්නවා. සරාගං චිත්තං විතරාගං චිත්තං සදෝසං චිත්තං විතදෝසං චිත්තං සමෝහං චිත්තං විතමෝහං චිත්තං මහග්ගතං චිත්තං අමහග්ගත සංකිත්තං චිත්තං වික්කිත්තං චිත්තං මහග්ගතං චිත්තං අමහග්ගතං චිත්තං සෞත්තරං චිත්තං අනුත්තරං චිත්තං සමාහිතං චිත්තං අසමාහිතං චිත්තං විමුත්තං චිත්තං අවිමුත්තං චිත්තං ආදී වශයෙන් ඔය චිත්තානුපස්සනාවේ මේක 16 ආකාරයකට පෙන්නනවානේ.
එතකොට ඒ ඔය කියන නොඑක ආකාරයේ සිටිවිලි වලට කියන්නේ චිත්ත සංකාර කියලා. කුසල පැත්තේවයි අකුසල පැත්තේවයි දෙකම එතෙන්දී බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. එතකොට ඒවා ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඔන්න විදර්ශනා වඩන යෝගියා. Tamanට ඇති වෙන සිටිවිලි මනවින් දකිනවා. අට මෙහෙම හිතෙනවා මෙහෙම හිතෙනවා. ඉතින් මේ සිටිවිලි වලින් අකුසල සිටිවිලි තෝරලා බේරලා ගන්න පුළුවන් යෝගියට. තෝරලා බේරලා අරගෙන මොකද කරන්නේ? ඒකේ ආදීනව හිතලා ඒ අකුසල සිටිවිල්ල බැහැර කරගන්න පුළුවන්. ඒක තමයි සංඛාර නිරෝධ කිව්වේ. දැන් අපි මේ කතා කරන්නේ සංඛාර නිරෝධය ගැන. අකුසල චිත්ත සංඛාර නිරෝධය ගැන. තවත් පැහැදිලිව කිව්වොත්. සිංහලෙන් හොඳ සිංහලෙන් කිව්වොත් අකුසල් සිටිවිලි බැහැර කිරීම ගැන. ඒ විදිහට. ඉතින් ඕක කරන්න බැරි නෑ. ටිකක් හුදකලා විවේකයේ ඉඳගෙන චිත්තානුපස්සනාව වඩන්න පුළුවන්. චිත්ත අනුපස්සනාව ඔන්න බලන්න. අනුපස්සනා කියන වචනේ තමයි යෙදිලා තියෙන්නේ. පජානාති අනුපස්සති විපස්සති. ඔය විදර්ශනාව පිළිබඳ යෙදෙන වචන. ඉතින් ඒක පුළුවන් අපිට ඒ විදිහට යොදා ඒ විදිහට කරන්න පුළුවන්. එහෙනම් සංඛාර නිරෝධය අපේ සිතවිලි දිහා බලන්න. සිතවිලි විතරක් නෙවෙයි සංඛාර ගණයට අයිති වෙන්නේ. තව දෙකක් තියෙනවානේ. වචී සංඛාර සහ කාය සංඛාර. එහෙනම් විදර්ශනා වැඩිීමේදී වචනේ දිහත් බලන්න. බලමු අපි කතා කරනකොට නිකම්ම කතා කරනවා විතරක් නෙවෙයි කතාවේ සිහිය පිහිටවා ගන්න. මං කවුරු එක්කද මේ කතා කරන්නේ මොනවා ගැනද කතා කරන්නේ මොනවාද විෂය මාතෘකාව මම මේ කතා කරන වචන හරිද වැරදිද මම මේ බොරු කියනවද කේලම් කියනවද පරුස වචන කියනවද හිස් වචන කියනවද නැත්තම් තව කෙනෙකුට යහපතක් වෙන දෙයක්ද මම මේ කියන්නේ අනිත් එක්කෙනාට කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරනවද දැන් අර වචී සංකාරයේ දිහා අපිට බලන්න පුළුවන් කතා කරන ගමම්ම කතාවේ සතිය පවත්වන සතිපට්ඨාන කියලා අපි මේකට කියන්නේ සිහිනුවන පවත්වන දැන් අපි එහෙම එකක් පුරුදු වෙලා තියෙනෝනේ සතිපට්ඨානයේ මුලදීම බුදුරජාණන් වහන්සේ භාසිතේ සම්පජානකාරී හෝති කියලා ඉගෙනුවානේ භාසිතේ කිව්වේ අන්න වචී සංකාරය කතා කරද්දී ඒ ගැන සිහිනුවන උපද්ද ගන්න. සිහිනුවන පවත්ව ගන්න. සිහිනුවන පවත්වපුවම අපිට තේරෙනවා Taman දකිනවා Taman කතා කරන දේ. කතා කරන මොහොතේ. එතකොට එහෙනම් අකුසල වචී සංකාරයක් කෙරෙනවා නම් ඒක නිරෝධ කරගන්න පුළුවන් නේ. ඒක බැහැර කරගන්න පුළුවන්. බැරිනේ. සංකාර නිරෝධය. ඊළඟට අපි කය මෙහෙवला වැඩ කටයුතු කරද්දී කාය සංකාර ගැනත් ওই විදිහටම සතිය පවත්වන්න පුළුවන්. සිහිනුවන යොදන්න පුළුවන්. යොදපුවාම අපිට තේරෙනවා අපි කරන මේ කායික ක්‍රියාව නැත්නම් කාය සංකාරය හරිද වැරදිද? සුදුසුද නොසුදුසුද? සුදුසු යහපත් දෙයක් නම් අපි ඒක දිගටම කරගෙන යනවා. කාය සංකාරය අකුසල නම් අපි ඒක නිරෝධ කරනවා. ඒකේ ආදීනව අයහපත හිතලා කල්පනා කරලා මෙනෙහි කරලා අපිම මේ අකුසල කාය සංකාරයෙන් අයින් වෙනවා. ඔන්නෝමයි සංකාර නිරෝධය. ඉතින් මම හිතනවා උපමනකින් සංකාර පිළිබඳව සාකච්ඡාව ප්‍රමාණවත් කියලා අපි අද මේ විදර්ශනාවේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම කියන විශේෂපතේට අයිති වෙන්නේ මේ පංචස්කන්ධය. පංචස්කන්ධය තුල තමයි විශ්ව යථාර්ථයේ තේරුම් ගැනීම කියන කාරණේදී අදාළ වෙන්නේ පංචස්කන්ධේ නාම රූපේ. ඉතින් ඒ තමයි අපි මේ පිළිවෙලින් සාකච්ඡා කරගෙන ආවේ. අද අපි
අවධානයට ගත්තේ හතරවෙනි ස්කන්ධය සංකාර ස්කන්ධය. ඉතින් දැන් සංකාර සමුදය අකුසල සංකාර කුසල සංකාර සංකාර නිරෝධ ওই ටික පැහැදිලි. ඉතින් සංකාර නිරෝධ ගාමිනී පටිපදාවත් ගන්නවා නම් ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ওই සංකාර තුන නිරෝධ කිරීමට අදාළ දේ බොහොම අපූර්වට පෙන්න. අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ අකුසල චිත්ත සංකාර වලින් බැහැර වේ. සම්මා වාචා කියන්නේ අකුසල වචී සංකාරයෙන් බැහැර වේ. සම්මා කම්මන්ත සම්මා ආජීව වල තියෙන්නේ අකුසල කාය සංකාර බැහැර කිරීම. සම්මා වාචා වල තියෙන්නේ අකුසල වචී සංකාර බැහැර වේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බොහොම අපූර්වට මේ ත්‍රිවිධ අකුසල සංස්කාර නිරෝධේ ඒ සඳහා මඟ දේශනා වෙලා තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ සිහිනුවන උපද්දගෙන ප්‍රධාන දේ සිහිනුවන. සිහිනුවන පවත්වන්න පුරුදු වෙන්න ඕන තමන්ගේ සිතිවිලි, තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියාවල. ඒ තුනනේ සංකාර කියන්නේ. චේතනා, වචන, ක්‍රියා. ඒ තුන පිරිසිදු කිරීමයි සංකාර නිරෝධ. අකුසල. ඊට පස්සේ අපිට කුසල පැත්තේ වචන, සිතිවිලි, ක්‍රියා වර්ධනය කරගන්න පුළුවන්. අර ටික අයින් වෙනකොටම ඇත්ත වශයෙන්ම ඉතුරු වෙන්නේ කුසල සංස්කාර තමයි. ඉතින් ඒවා අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒවා දුක පිණිස හේතු වෙන්නේ නැහැ. දුක ඇති කරන්නේ නැහැ. දුක ඇති කරන්නේ අර අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ඇතිවන්නා වූ සංස්කාරයි. හොඳයි. මම සංස්කාර පිළිබඳ සාකච්ඡාව ඔතකින් නිමා කරනවා. වෙනදා වගේම අපේ කල්යාණ මිත්‍ර පිරිසට ඉඩ අවකාශ සලසනවා මේ පිළිබඳව යමක් එකතු කරන්න. ඔබේ ධර්මාබෝධයෙන් ඔබට යමක් එකතු කරන්න තියෙනවා නම් මේ සාකච්ඡාවට එකතු කරන්න. ඒ වගේම ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් විමසන්න. ඒකටත් අවස්ථාව තියෙනවා. හොඳයි. ඒ සඳහා අවස්ථාව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාමාන්‍යසාර චතු පරිවර්තය ගානේ මතක් කරා ස්වාමීන් වහන්සේ සමුදය වය සමග. ඔව්. ඔබතුමීගේ මයික් එක ඔෆ් වුණා. හොඳයි සම්මත. ආයහන්න. ස්වාමීන් වහන්සේ චතු පරිවර්තය ගැන ඔබ වහන්සේ මතක් කරා ස්වාමීන් වහන්සේ. ඔව්. සමුදය වය ඒ හට ගැනීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව පොඩි විස්තරයක් කරොත් හොඳයි. හරි. චතුපරිවට්ට දැන් චතුපරිවට්ට පැහැදිලි කරන්න ඔය උපාදාන පරිපවත්ත සූත්‍රයට ගියාම එතන තමයි බුදු පියාණන් වහන්සේ මේ චතුපරිවට්ට පැහැදිලි කරන්නේ. හැම දෙයකම ඒ කියන්නේ පංචස්කන්ධය ගැන ඉගෙන ගනිද්දී අපි සතරාකාරයකින් ඉගෙන ගන්න ඕන. මේ සතරාකාරය කියන එකයි චතුපරිවට්ට කියන්නේ. දැන් චතුපරිවට්ට කියන්නේ pāli වචනේනේ. චතු කියන්නේ හතර. පරිවට්ට කියන්නේ ඒ පැවැත්ම ආකාරය කියන තේරුම තියෙන. එතකොට සතරාකාරයකින් අවබෝධ කර ගැනීම. දැන් අපේ තියෙන ඔය අවබෝධ කර ගැනීමෙහිලා විධික්‍රම බුදුදහම. ප්‍රධාන විධික්‍රමය තමයි චතුපරිවට්ට ක්‍රමය. චතුපරිවට්ට ක්‍රමය එන්නේ චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන. දැන් චතුරාර්ය සත්‍ය පොඩ්ඩක් අපි හිතලා බැලුවොත් චතුරාර්ය සත්‍යයේ තියෙන්නේ දුක, දුකට හේතුව, දුකින් මිදීම, මිදීමේ මගනේ. ඕකනේ චතුරාර්ය සත්‍ය. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ක්‍රමය බුදුරජාණන් වහන්සේ හැම කාරණයක් අවබෝධ කර ගැනීමේදීම භාවිත කරනවා. ඒකට තමයි මේ චතුපරිවට්ට කියලා කියන්නේ. එතකොට දැන් පංචස්කන්ධය චතුපරිවට්ට ක්‍රමයට අවබෝධ කරගන්නවා කියන්නේ දැන් අපි රූපස්කන්ධය ගත්තොත් රූප ස්කන්ධය, රූපස්කන්ධයේ සමුදය, රූපස්කන්ධයේ නිරෝධය, නිරෝධගාමිනී පටිපදා. එතකොට දැන් අද අපි කතා කර සංකාරස්කන්ධයට ගියොත් සංස්කාරස්කන්ධයේ චතුපරිවට්ටය වෙන්නේ
සංකාරස්කන්ධය, සංකාරස්කන්ධයේ සමුදය, සංකාරස්කන්ධයේ නිරෝධය, සංකාර නිරෝධගාමිනී පටිපදා. එතකොට දැන් අපි මේ හතර දැනගත්තා. පළවෙනි වට්ටය. ඒ කියන්නේ සංකාරය කියන්නේ මොනවද? ආදී වශයෙන්. එතකොට සංකාර සමුදය දැනගත්තා. කොහොමද මේ සංකාර ඇති වෙන්නේ? අකුසල සංස්කාර ඇති වෙන්නේ කොහොමද? කුසල සංස්කාර ඇති වෙන්නේ කොහොමද කියලා දැනගත්තා. දෙවෙනි වටේ වෙන්නේ සමුදයනේ. සමුදය වටේ. ඉතින් අපි දැනගත්තා කුසල සංස්කාර ඇති වෙන්නේ මෙහෙමයි, අකුසල සංස්කාර ඇති වෙන්නේ මෙහෙමයි. සමුදය කියන්නේ හට ගැනීමනේ. හට ගන්න ආකාරය ඊට හේතුවනේ. ඊළඟ නිරෝධය. අපිට නිරෝධ කරගත යුත්තේ අකුසල සංස්කාරනේ. ඒතර අකුසල සංස්කාර වලට ගිහිල්ලා බලපුවම අකුසල සංස්කාර ඇති වෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ඒව නිරෝධ වෙන්නේත් අවිද්‍යාවත්වයේ වාසේස විරාග නිරෝධ. එහෙනම් අවිද්‍යාව දුරු කිරීමෙන් අකුසල සංස්කාර නිරෝධ වෙනවා කියලා. එතකොට අපි නිරෝධයත් තේරුම් ගත්තා. එතකොට නිරෝධ කරන්න මගක් නිරෝධගාමිනී පටිපදාව ඒකත් අපි තේරුම් ගත්තා. ඒ තමයි අය මේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතකොට දැන් අපි හතර දන්නවා. ස්කන්ධය දන්නවා, ස්කන්ධයේ සමුදය දන්නවා, ස්කන්ධේ නිරෝධය දන්නවා, ස්කන්ධේ නිරෝධගාමිනී පටිපදාව දන්නවා. ඔන්න ඔය හතර දැනගන්න එක තමයි චතුපරිවට්ට ඥානය කියලා කියන්නේ. එතකොට ස්කන්ධ පහටම අදාළව ඔය චතුපරිවට්ටය අපි දැනගන්නවා. ඕක තමයි චතුපරිවට්ට කියලා කියන්නේ. කායික සංකාර කාය සංකාරෝ කාය සංකාර ඊයර මුද්‍රාද මුද්‍රා වලින් දෙක දැක්කේ නෑ. කාය සංකාර කියන්නේ කායික කය මෙහෙවල කරන්නා වූ ක්‍රියාකාරකම්. එතකොට ඔය කය පිහිටුවන ක්‍රම ඔය මුද්‍රා කියලා කිව්වේ මහත්තයා. ඒ කියන්නේ අර කය දැන් ඔය අපි කායික ඉරියව් තියෙනෝනේ එක එක විදිහේ ඉරියව්. අර මේ දැන් හිටගෙන ඉන්න දැන් වාඩි වෙලා ඉන්නකොටත් කකුල් දෙක පස්සට දාලා වාඩි වෙනෝනේ. එහෙම නැත්නම් පැත්තකට කකුල් දෙක පැත්තකට දාලා වාඩි වෙනවා. නැත්නම් අරමිනිය ගොතාගෙන වාඩි වෙනවා. කකුල් දෙක දිග ඇරලා වාඩි වෙනවා. එහෙම කකුල් පිහිටීම ඊළඟට අත් බැඳගෙන ඉන්නවා. අත් දෙක උකුලේ තියන් ඉන්නවා. එක අතක් ඉදිරියට දික් කරගෙන ඉන්නවා. එක එක විදිහේ ඔය කායික කය පවත්ව ගන්නා වූ ඉරියව් තියෙනවානේ. ඒවට තමයි මුද්‍රා කියන්නේ. දැන් ඒවත් අපි බලන්න ඕන මේ ඒවත් කාය සංකාර තමයි. කය හසුරවන විදිනේ ඒවා. එතකොට දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් අපි යම්කිසි තැනක වාඩි වෙලා ඉන්නවා කියලා හිතමු. එතකොට මේ වෙලාවේ අපි බලන්න ඕන මම මේ වාඩි වෙලා ඉන්න විදිය සුදුසුද? යෝග්‍යද? ගැළපෙනවද? මෙතන වාඩි වෙලා ඉඳීම සුදුසුද? දැන් මෙතන කාය සංකාරයක් නේ කරන්නේ එතින්දී. අපි වාඩි වෙලා ඉන්නවා. එතකොට සමහර ඉරියව් දැන් අපි උදාහරණයක් හැටියට අපි නිදහස්ව අපේ ගෙදර ගේ ඇතුලේ අපේ කුටියේ නැත්නම් අපේ කාමරේ අපේ කායික ඉරියව්ව පවත්වන විදිහ කාමරෙන් එළියේදී සුදුසු නැහැ. සමහරවිට අපි කාමරේ ඇතුලේ අපි විතරක් තනියම හුදකලාව ඉන්නකොට අපි බොහොම නිදහස්ව අපේ කය තියාගෙන ඉන්නවා. අපි එතෙන්දී වාඩි වෙලා ඉන්න ඉරියව්ව බොහොම සැහැල්ලු ඉරියව්වක වෙන්න පුළුවන්. නේ? කකුලක් පිට කකුලක් දාගෙන ඔය එක් විදිහට අපි පහසුම ඉරියව්වේ ඉන්නවනේ. නමුත් දැන් ඒ ඉරියව්ව සබාවකට ගියාම සුදුසු නැහැනේ. විවෘත සමාජයකදී ඒ කායික ඉරියව්ව ගැලපෙන්නේ නැහැනේ. එතකොට අන්න එතන අපි සතිය පවත්වලා බලනවා මම මේ ඉන්නේ ඉරියව්ව මේ මුද්‍රාව
මෙතෙන්ට ගැලපෙනවද? මුද්‍රාව කිව්වේ අර කායික ඉරියව්ව. ඉතින් ඒක අපි සිහිය උපද්දලා බලනෝ, සිහිය පිහිටවල බලනෝ තමන්ගේ කායික මුද්‍රාව ගැන, කායික ඉරියව්ව ගැන. ඉතින් ඒව හරි වැදගත්. ඔය බුදුදහමෙහිම ඔය මුද්‍රා උගන්වලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් ඔය හුඟක් තැන්වල සඳහන් වෙනවා නේද මේ සූත්‍රවල ඒකමන්තං අට්ඨාසි කියලා. එහෙමයි. ඔය සූත්‍රවල සඳහන් වෙන්නේ ඔන්න බුදුහාමුදුරුවම වෙන්න කෙනෙක් ආවා. භගවන්තං අභිවාදෙත්වා පදක්කින ඒකමන්තං අට්ඨාසි. බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසක හිටියා කියන. දැන් කෙනෙක් ඉස්සරහා ඉඳ ගැනීමේදී කෙනෙකුට සමීපව ඉන්නකොට කෙනෙක් එක කතා කරනකොට අර හතර දිශාවේ වාඩි වෙන්නේ නැහැ. හතර දිශාවේ කියන්නේ කෙලින්ම ඉස්සරහා, කෙලින්ම පිටිපස්සේ, ඊළඟට කෙලින්ම වම් පැත්තේ, දකුණු පැත්තේ නැතුව ඒකමන්තං කියන්නේ අර අනු දිශාවේ. ඉදිරි අනු දිශාවෙන් එකක පුද්ගලයාට ලංවත් නෙමෙයි, ඈත්වත් නෙමෙයි වාඩි වෙන්නේ එහෙමයි. එතකොට අර අපි පුද්ගලයේ ඉදිරියේ වාඩි වෙනකොට උනත් තියෙනවා බුදුදහමේ පෙන්නනවා ඒ වාඩි වෙන ක්‍රමය, ඉරියව්ව. ඉතින් බොහොම අපි වැඩිහිටි කෙනෙක්, වැදගත් කෙනෙක් නම් අපි දැන් සූත්‍රවලත් සඳහන් වෙනවා නීචං ආසනං ගහෙත්වා කියලා මිටි ආසනයක් අරගෙන වාඩි වෙන. දැන් අනිත් එක්කෙනා ඉදිරියේ ආසනයක වාඩි වෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. ගෞරවයේ සඳහා අම්මා තාත්තා ඉදිරියේ, වැඩිහිටියා ඉදිරියේ, ගුරුවරයා ඉදිරියේ අපි වාඩි වෙනකොට නීචං ආසනං ගහෙත්. මිටි ආසනයක් අරගෙන වාඩි වෙනවා. දැන් මේවා ඔක්කොම අයිති වෙන්නේ අර කායික ඉරියව් වලට. ඔය මහත්ය කිව්වා වගේ මුද්‍රා වලට. එතකොට ඒක අර එතන තියෙන යම්කිසි ආකාරයක ශිෂ්ට සම්පන්න භාවයක්, ගෞරවනීය හැසිරීමක්, කුසල කාය සංකාරයක් එතන පවත්වන්නේ අපි. හොඳයි. එහෙමනම් අපි අදට ඔව් අහන්න. චිත්ත සංකාර ගැන ඒ විදිහටම නේද අපි හිතන්න ඕන. ඔව්. දැන් සිතවිලි අර අපි ඒකයි මෙතෙන්දී අර හුඟක්ම චිත්තානුපස්සනා කොටස ගත්තේ සතිපට්ඨානයේදී. දැන් චිත්ත සංකාර තමයි වැදගත්ම කොටස වෙන්නේ. මොකද මේ චිත්ත සංකාරය අනුව තමයි වචී සංකාරය සකස් වෙන්නේ, කාය සංකාරය සකස් වෙන්නේ. ඒ නිසා අපි මේ විදර්ශනා භාවනාව කරද්දී බුදුරජාණන් වහන්සේ සංකාර භාවනාවේදී නිතරම ගන්නේ චිත්ත සංකාර කොටස ඉදිරියට. එතකොට අපි නිතරම අර සිතවිලි දිහා බලන්න හුරු වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන. තමන් හුදකලාවේ ඉන්නකොට විතරක් නෙවෙයි, දැන් වැඩක් කරනකොටත් යම් අදහස් එනෝනේ, සිතවිලි එනෝනේ. කවුරු හරි කතා කළොත් ඔන්න අපිට මොනවා හරි හිතෙනවා. එතකොට අර කතා කරපු දෙයට යම් ප්‍රතිචාරයක් දක්වන එක වෙනම එකක්. අපි බලන්න ඕනේ මේ වෙලාවේ අපිට ඇති වෙන සිතිවිල්ල මොකද්ද? ඊළඟට වැඩක් කරනකොටත් අපිට යම් සිතිවිලි ඇති වෙනවා. අපි කය මෙහෙवला වැඩ කර ඉන්නකොට යම් සිතිවිලි ඇති වෙනවා. අපි මේ සිතිවිලි දිහා බලන්න ඕනේ. ඉතින් මේ ඒ සිතිවිලි වල අපි දකිනවා සමහර විට යහපත් සිතවිලි, අයහපත් සිතවිලි අපිට දකින්න පුළුවන්. අර ඒකයි චිත්තානුපස්සනාවේදී කිව්වේ කතංච බික්කවේ. කොහොමද අපි මේ සිත දිහා බැලීමේ අභ්‍යාසය කරන්නේ? ඉතින් නිතරම අර සිතවිල්ලයි බලන්නේ. ඉතින් මේ සිතවිල්ල බලනකොට ඔය දෙයාකාර සංස්කාරය අපිට දකින්න පුළුවන්. අකුසල චිත්ත සංකාරයයි කුසල චිත්ත සංකාරයයි දෙකම දකින්න පුළුවන්. ඉතින් අපිට ඔතෙන්දී කුසල චිත්ත සංකාරයේ ගැටලුවක් නැහැ. ඒක යහපත පිණිස හේතු වෙනවා. අකුසල චිත්ත සංකාරය තමයි දුක පිණිස හේතු වෙන්නේ. ඉතින් අකුසල චිත්ත සංකාරයක්, අකුසල සිතවිල්ලක් ආවොත් අපිට පුළුවන් ඒක නිරෝධ කරන්න.
ඉතින් අපි ඒකේ ආදීනව හිතනවා. දැන් මට මෙහෙම අයහපත් සිතවිල්ලක් ඇති වුණා. ඒකේ ආදීනව මොනවද? මේ අයහපත් සිතවිල්ල මම ක්‍රියාත්මක කරොත් මොකද වෙන්නේ? ක්‍රියාත්මක කරන්න කලින් අයහපත් සිතවිල්ලක් හිතේ තියෙනකොටත් Tamanට දුකයි. අයහපත් සිතවිල්ලක් තියෙන තාක් ඒ පුද්ගලයා පෙළෙනවා. ඒකයි ස්වභාවය. ඊළඟට ඒ අයහපත් සිතවිල්ල තියෙද්දි කෙනෙක් ඒකත් එක්ක මැරුණොත්, ඒ කියන්නේ මරණ අවස්ථාවේ ඒ අකුසල චිත්ත සංකාරයේ පැවතුනොත්, එතකොට සිද්ධ වෙන දේත් අපි දන්නවා. ඊළඟට ඔය ආයාපත් සිතුවිල්ල ඔහොම හිතේ තියෙද්දි ඕක මතුවුනොත්, අපි කිව්වා පරිඋට්ටාන කියලා ඊයේ. හිත වහගත්තොත්, හිත වැහිලා ගිහිල්ලා මේක මතුවුනොත්, තව අකුසල සංස්කාර කෙරෙනවා. අකුසල චිත්ත සංස්කාර කෙරෙනවා. විතරක් නෙමෙයි, මේ අකුසල චිත්ත සංකාරය අකුසල වචී සංකාරයේ බවටත් පරිවර්තනය වෙන්න පුළුවන්. අයහපත් වචන. ඒ විතරක් නෙමෙයි, මේ අකුසල චිත්ත සංකාරය අකුසල කාය සංකාරයක් බවට හැරෙන්නත් පුළුවන්. එතකොට නම් පව්කන්දක් එකතු වෙනවා ජීවිතේ. ওই විදිහට අපිට අර අකුසල සිතවිල්ල දැක්කම ඒ ඔස්සේ අපිට මේකේ ආදීනව හිතන්න පුළුවන්. ওই විදර්ශනාවේදී අපි කරන විදිහ, ඔය විදර්ශනා වඩන විදිහ. දැන් අපි අකුසල සිතවිල්ලක් දැක්කා, ඒකේ ආදීනවක් දැක්කා. එහෙනම් ආදීනව දකිනකොටම ওই අකුසල සිතවිල්ල නිරුද්ධ වෙනවා. අර ආදීනව දැක්කේ ප්‍රඥාවෙන්, සම්මා දිට්ඨියෙන්, විද්‍යාවෙන්. ඒ විද්‍යාව මෙහෙවන එක්කෙනා, සම්මා දිට්ඨිය මෙහෙවන එක්කෙනා තමයි ඒකේ ආදීනව දකින්නේ. එතකොටම ඒකේ ආදීනව දකිනකොටම අර අකුසල චිත්ත සංකාරය නිරුද්ධ වෙනවා. ඉතින් ওই විදිහට අපිට ඒක නිරුද්ධ කරන්න පුළුවන්. ඊළඟට කුසල චිත්ත සංකාර උපදවා ගැනීම කියන කාරණා. ඒකත් මෙතෙන්දී හරි වැදගත්. අපි හිතන්න පුරුදු වෙන්න ඕන නිතරම කරුණාන්විතව, මිත්‍රශීලීව, දයාවෙන්, අනුකම්පාවෙන් එහෙම හිතන්න ඕන. මම මේක ඉවසන්න ඕන. මම මේකට කේන්ති ගන්න හොඳ නෑ. මම මේකට අමනාප වෙන්න හොඳ නෑ. තරහ වෙන්න හොඳ නෑ. මම මේකට ලෝභ කරන්න හොඳ නෑ. මම මේකේදී රාග හිතක් ඇති කරගන්න හොඳ නෑ. ආදී වශයෙන් අපිට අපේ චිත්ත සංකාරය කුසල පැත්තට හරවන්න පුළුවන්. මේ පැත්තට දියුණු කරන්න පුළුවන්. හිතනකොට අපි ඔකට කියනවා තවත් විදියකින් යෝනිසෝ මානසිකාර කියලා. අපි අර මානසිකාරය යෝනිසෝ පැත්තට හරවනවා. අර අයෝනිසෝ පැත්තට යන ගතිය වළක්ව ගන්න. එතකොට ওই විදිහට චිත්ත සංකාරය, මේ සිතවිල්ල සකස් වීම එහෙම හරවන්න පුළුවන්. සංඥාවක් වෙනකොටම අපි ඒක සංස්කාර වෙනකොටම අවබෝධයෙන් යෝනිසෝ මනස්කාරයෙන් සිටිය යුතුයි නේද? ඔව්. සංඥා වේදී අපි කතා කළා, ඒක අපි කුසල පැත්තට හැරෙව්වොත් ඇත්ත වශයෙන්ම චේතනාව අකුසල පැත්තට හැරෙන්නේ නැහැ. දැන් අපි මේ ඔය තුන්වෙනි ස්කන්ධය, තුන්වෙනි ධර්මතාවයේ නේ සංඥා කිව්වේ. ඒතකොට ඒ පැත්තට හැරුණොත් ඇත්ත වශයෙන්ම මේක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අකුසල චේතනාව ඇති වෙන්නේ නැහැ. ඉතින් සංඥා මට්ටමේදීම නිවැරදි වුණොත් ඒක වෙන්නේ නැහැ. සංඥා මට්ටමින් පහළ ඉදිරි පියවරක් මේ චේතනා මට්ටම. මේ චිත්තය සංස්කාරය වෙන්නේ වේදනා සංඥා දෙකින්නේ. සංඥාච වේදනාච චිත්ත සංකාරෝ. එහෙමනේ ධම්මදින තේරින්නාන්සේ පැහැදිලි කරන්නේ. වේදනාවයි සංඥාවයි දෙකෙන් තමයි සිතවිල්ල උපද්දන්නේ. එතකොට වේදනාවේ අකුසලයක් එන්නේ නැහැ. අකුසලෙ එන්නේ මේ සංඥාවේ. සංඥාව කුසල පැත්තේ තියාගෙන ඉන්නවා නම් අපි කොහොමදවත් අකුසල චිත්ත සංකාරය ඇති වෙන්නේ නැහැ. මේ සංඥාස ගොඩාක් තියෙනවා. හොඳයි, එහෙමනම් අපි අදට අපේ දහම් හමුව නිමා කරමු.
අපි අද කතා කර දේවල් ඊටාම කෙටියෙන් සාරාංශ කරලා අපේ දහම් හමුව නිමා කරනවා. අද අපේ අවධානය මේ විදර්ශනාවේදී අපි විශේෂපතේ කරගන්නේ විශ්ව යථාර්ථයේ තේරුම් ගැනීම කියන මාතෘකාවට අනුව පංචස්කන්ධය අවබෝධ කර ගැනීමයි. පංචස්කන්ධය අවබෝධ කරගෙන ගත්තම අපිට පංචස්කන්ධයට උපාදාන වීම, ඒ කියන්නේ තණ්හා මාන දිට්ඨිය ඇති කර ගැනීමෙන් වළකින්න පුළුවන්. අද අපි කතා කරේ සංකාර ස්කන්ධය පිළිබඳව. එතකොට සංකාර තේරුම් ගත්තා. සංකාරවල දෙආකාර ප්‍රභේදය අවබෝධ කරගත්තා. කුසල සංකාර සහ අකුසල සංකාර. සංකාර නිරෝධය තේරුම් ගත්තා. සංකාර නිරෝධයට අයිති වෙන්නේ අකුසල සංස්කාර නිරෝධයයි. ඊට මගත් අපි දන්නවා ඒ තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. එhmenan අපිට ඒ මාර්ගය තුලින් මේ අකුසල සංස්කාර නිරෝධ කරන්න පුළුවන්. සංකාර නිරෝධයත් එක්ක එතනින් පහළට වෙන අකුසල සහගත ක්‍රියාවලිය සහ එහි කෙලවර තියෙන දුක්ඛ දෝමනස් උපායාස ටිකත් එසේම නිරෝධ වෙනවා. ඒක නිසා අපි මේ අවබෝධය තුලින් සංකාර නිරෝධයට යොමු වෙමු. ඉතින් වෙනදා වගේම මේ සදහම් හමුවට එකතු වුණු සම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර සියලු දෙනාට මේ සංකාර ස්කන්ධය පිළිබඳව සංකාර පිළිබඳව මේ නිවැරදි අවබෝධය තුලින් සංකාර අකුසල චේතනා අකුසල වචන අකුසල ක්‍රියා ඒ කියන්නේ අකුසල චිත්ත සංකාර අකුසල වචී සංකාර අකුසල කාය සංකාර නිරෝධයෙන් ලබන ඒ නිවීම ඒ සැනසීම ඒ පාරිශුද්ධ පිරිසුදු ජීවිතය සාක්ෂාත් කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සුවපත් වේවා.